තෙරුවන් සරණයි. ඔබෙන් මම ඇහුවොත් ඔබ මේ ජීවිතයේ අකමැතිම දේ මොකක්ද කියලා ඔබ කියාවි. මහා ගොඩක් දේ හිතෙයි. නමුත් කෙටිම උත්තරයක් දුන්නොත් දුක් විඳින තමයි අකමැතිම. කැමැතිම දේ මොකක්ද කියලා ඇහුවොත් එනං ඒකේ අනිත් පැත්ත සතුටින් ඉන්න ලැබෙනවා නම් ඒකට තමයි කැමැතිම. නම් මේ සතුට හටගන්නේ කොහොමද? මේ සතුට පවත්ව ගන්නෙ කොහොමද? සතුට නැති වෙන්නේ කොහොමද? ඒ සතුට අමරණීය සතුටක් බවට පත් කරගන්නේ කොහොමද? ආදී මෙහෙම ප්‍රශ්න 1000ක් ප්‍රශ්න රාශියක් ඔබ තුල තියෙන බව ඒකාන්තයෙන් අපි දන්නවා. මේ සියලු ප්‍රශ්නවලට ලෝකේ විවිධ විද්වතුන් විවිධ විදිහට උත්තර දුන්නා. එහි මූල හේතුව දකිමින් මේ සත්ත්ව ලෝකයේ සංස්කාර ලෝකයේ අවකාශ ලෝකයේ පිළිබඳව අතැඹුලක්සේ දැත් භාග්‍යවතුන් වහන්සේ තරම් එය පැහැදිලි කරන්න දන්නා වෙන කිසිම කෙනෙක් මේ තුන් ලෝක ධාතුවේ එදා මෙදා පහළ වෙලා නැහැ. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ පිළිබඳව මෙන්න මෙහෙමයි දේශනා කරන්නට යෙදුනේ. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ. පින්කල තැනැත්තා මෙලවදීත් සතුට වෙනවා. පරලොවදීත් සතුට වෙනවා. මං පිනක් කළා කියලා හිතාගෙන දෙලවදීම සතුට වෙනවා. සුගතියට ගිය කල වඩාත්ම සතුට වෙනවා. ඉතින් මෙලවදී පරලොවදී සතුටින් සිටීමට කුසල් කළ යුතු ආකාරය පිළිබඳව ඒ කුසල් වඩාත්ම නිවැරදිව අර්ථ සම්පන්නව කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව මේ කුසල් සිත් වල ප්‍රායෝගික යෙදීම් පිළිබඳවත් අද අභිධර්ම පාඩමෙන් ඉගෙන ගන්නට පුළුවන්. එහෙමනම් ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ ඇසළ මාස අව තෙලෙස්වක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2020ක් වූ ජූලි මාස 18 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදාවන මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සිළු දෙනාම Zoom යෙදවුම ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 12 වැනි පාඩම සමගයි. අද දිනේ මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සපයන අපගේ ආචාර්යයන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදස්සන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අපගේ ගෞරවනීය ආරාධනය කාරුණිකව පිළිගෙන මේ උතුම් ගම්බීර අභිධර්මය අපිට මනමින් විස්තර කර දෙමින් ඒ ධර්මයේ ජීවිතවල සැනසීම පිණිසම ජීවිතවලට ගලප්පා ගන්න ආකාරය පිළිබඳ පැහැදිලි කර දෙමින් ඒ සඳහා ඉමහත් කැපවීමකින් කටයුතු කරන අපගේ ගෞරවනීය ගුරු දේවෝත්තම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගන්නට අපි සෑම සිළු දෙනාම එක්ව මාත් සමගම ගාථා කියමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ අමාමි කමිතබ්බං. සාදුකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සබ්බ දුක්ඛා පමිච්ඡතු. ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දවසේත් මේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනට සහ සම්බන්ධ වෙන්න විශාල පිරිසක් මේ Zoom යෙදවුම ඔස්සේ සහ සම්බන්ධ වෙලා සිටිනවා. මේ පිරිසට අපි සෑම සිළු දෙනාටම අනුකම්පාවෙන් අද මේ 12 වෙනි අභිධර්ම පාඩම උගන්වා වදාරන්න කියලා අපි ඔබ වහන්සේට පාදාභිවන්දනීයව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීනි. හොඳයි අපි කවුරුත් নমස්කාර පාඨය කියමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම වැඩසටහනේ තවත් එක් දවසක් සම්පූර්ණ කරන්න සූදානම් වෙන අවස්ථාව. ඉතින් අපි මුලින්ම ගිය සතියේ අපි අභිධර්ම 12 වෙනි පාඩමේ කොටසක් කරා. ඒ වගේ මේ පාඩමේ අවසානයේ තිබුණු ප්‍රශ්න වලින් ප්‍රශ්න 3කට මුල් ප්‍රශ්න 3ට පිළිතුරු ලියන්න කියලා මම මතක් කරා. අපි මුලින්ම ඒ ප්‍රශ්නෝත්තර බලලා ඉමු. පළවෙනි ප්‍රශ්නය කුසල චිත්තය යනු කුමක්ද? කුසල චිත්තය යනු කුමක්ද? පිළිතුර යම් කිසිවෙකුගේ సంతානයේ ඇති වුවහොත් ඒ තැනැත්තාගේ సంతානෙහි අනාගතයේහි ඉෂ්ට විපාක ඇති කරන්නා වූ සිතට කුසල චිත්තයයි කියනු ලැබේ. මේ ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. හොඳයි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය කාමාවචර කුසල චිත්තේ බෙදී තිබෙන්නේ කවර කරුණු වලින්ද? පිළිතුර අපි බලමු. ඒක පිළිතුර දෙවිදිහකට කියන්න පුළුවන්. කෙටි ක්‍රමයෙන් කියන්නත් පුළුවන්, දීර්ඝ ක්‍රමයෙන් කියන්නත් පුළුවන්. මුලින්ම තියෙන්නේ කෙටි ක්‍රමය. කාමාවචර කුසල චිත්තේ බෙදී තිබෙන්නේ වේදනා, ඥාන, සංස්කාර ભેදයන් ගෙනි. ඒක කෙටි පිළිතුර. ඊට දීර්ඝ පිළිතුර තමයි කාමාවචර කුසල චිත්තේ බෙදී තිබෙන්නේ සෝමනස්ස සහගත, උපේක්ෂා සහගත, ඥාන සංප්‍රයුක්ත, ඥාන විප්‍රයුක්ත, අසංස්කාරික, සසංස්කාරික යන කරුණු වලිනි. මේ ක්‍රම දෙකෙන් කොයි ක්‍රමයකට ලියලා තිබුණත් නිවැරදි. එහෙම ලියලා තියෙනවා නම් හරි ලකුණක් දාගන්න. හොඳයි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය කාමාවචර කුසලයට කියන අනෙක් නම කුමක්ද? පිළිතුර කාමාවචර කුසලයට කියන අනෙක් නම නම් මහා කුසලය යන්නයි. කාමාවචර කුසලයට කියන අනෙක් නම මහා කුසලය යන්නයි. ඒ විදිහට ලියලා තියෙනවා නම් හරි දාගන්න. හොඳයි. අපි ওই ප්‍රශ්න තුනට තමයි උත්තර ලියන්න කියලා කිව්වේ. ඊළඟට අපි එදා කතා කරා කාමාවචර කුසල් සිත් 8 සම්බන්ධයෙන්. එතකොට ඒ කාමාවචර කුසල් සිත් 8 මේ අවස්ථාවේදී කාට හෝ පාඩම් දෙන්න අවස්ථාව තියෙනවා. කවුරු හරි ඉදිරිපත් වෙලා පාඩම් දෙන්න. හොඳයි. හසනුවන් ඉහළගෙදර මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ. සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරක සිත, සෝමනස් සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරක සිත, සෝමනස් සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරක සිත, සෝමනස් සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරක සිත, උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරක සිත, උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරක සිත, උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරක සිත, උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරක සිත. හොඳයි. බොහොම හොඳයි. හොඳයි. එතකොට අපි එදා කතා කරා මේ කාමාවචර කුසල් සිත් 8 සම්බන්ධයෙන්. මේ කුසල් සිත් කියන්නේ ඇයි? ඒ වගේම කුසල් සිත් බෙදෙන්නේ කොහොමද? මුලින්ම සෝමනස්ස සහගත, උපේක්ෂා සහගත කියලා දෙකට බෙදෙනවා. ඊට පස්සේ එක එක සිතක් නැවත ඥාන සංප්‍රයුක්ත, ඥාන විප්‍රයුක්ත කියලා දෙකට බෙදෙනවා. නැවතත් ඒ සිත් අසංස්කාරික, සසංස්කාරික කියලා බෙදෙනවා. ඒ ක්‍රමයෙන් තමයි සිත් 8ක් බවට පත් වෙන්නේ කියන එක අපි පැහැදිලි කරලා දුන්නා.
ඒ වගේ මේ කාමාවචර කුසලයට මහා කුසලයේ කියලා කියනවා. එතකොට ලෝකේ වෙසෙන සෑම දිනාටම මේ බොහෝ කොට පහළ වෙන නිසා බොහෝ දෙනාට ඇති වෙන නිසා ඊට මහා කුසලයේ කියලා කිව්වා. ඒ වගේම මේ කුසල් සිත් පහළ වෙන්නේ කුමක් ඇසුරු කරගෙනද කියන එක. නැත්නම් දස පුණ්‍යක්‍රියා විශේෂයි තමයි මේ කුසල් සිත් පහළ වෙන්නේ කියන කාරණාව අපි එදා පැහැදිලි කරගත්තා. ඊට පස්සේ අපිට එතන ඉඳලා තමයි අද ඉගෙන ගන්න තියෙන්නේ. හොඳයි කියන්නකෝ පාඩම. අවසරයි. දෙපනස් චෛතසිකයන් අතර චේතනා නම් වූ එක්තරා චෛතසිකයක් ඇත්තේය. දාන චේතනා, සීල චේතනා, භාවනා චේතනා, පානාතිපාත චේතනා, අදත්තා දාන චේතනා, මිච්ඡාචාර චේතනා යනාදී වශයෙන් චේතනාවේ බොහෝ ප්‍රභේද ඇත්තේය. චිත්තය ඒ අතට හරවන්නේ චේතනාවෙනි. මහා කුසල් සිත් 8 අතුරෙන් එක සිතක් දානාදී චේතනා අනුව සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික දානමය කුසලය. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සීලමය කුසලය යනාදී වශයෙන් දශය බැගින් වේ. සියල්ල එක්කල කල්හි දශ පුණ්‍ය චේතනා අනුව කාමාවචර කුසල් සිත් 80ක් වේ. සිතක ඇත්තා වූ ශක්තියක් සිත් ඒ අතට හරවන චේතනාවමය. යුණු ඌද මහත් ඌද චේතනාවකින් යුක්ත කුසලය බලවත්ය. මහා විපාක ඇත්තේය. දුබල කුඩා චේතනාවෙන් යුක්ත කුසලය දුබලය. අල්ප විපාක ඇත්තේය. කෙනෙක් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික චිත්තයෙන් යාචකයට සතයක් දෙයි. ඔහු තවත් දිනයකදී ඒ චිත්තයෙන්ම ඒ යාචකයාට රුපියලක් දෙයි. ඒ දෙවාරයේදීම ඇතිවන්නේ එකම සිතය. එහෙත් ශතය දීමේ චේතනාවට වඩා රුපියල දීමේ චේතනාව මහත්ය. එබැවින් රුපියල දෙනදා ඇතිවන්නේ සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික සිත බලවත් බවත් මහා විපාක ඇති කරවන බවත් කිව යුතුය. මේ ක්‍රමයෙන් සෑම තැනම චේතනා අනුව කුශලයන්ගේ කුඩා මහත් බව සලකා ගත යුතුය. කුශලයක් උසස් වීමට බලවත් වීමට ඇත්තා වූ ප්‍රධාන කරුණු ඥාන සංපයුක්ත වීමය. සෝමනස්ස සහගත වීම ආදී කරුණු වලින් ඥාන සංප්‍රයුක්ත කුසලයට වඩා ඥාන විප්‍රයුක්ත කුසලය උසස් නොවේ. සෝමනස්ස සහගත උපේක්ෂා සහගත අසංස්කාරික සසංස්කාරික භාවයෝ කුසලය පිළිබඳ අප්‍රධාන කරුණය. සාමාන්‍යයෙන් කියන කල්හි උපේක්ෂා සහගත කුසලයට වඩා සෝමනස්ස සහගත කුසලයද සසංකාරික කුසලයට වඩා අසංකාරික කුසලයද උසස් යයි කියනු ලැබේ. ඥාන විප්‍රයුක්ත කුසලයක් කිනම් කරුණකින්වත් ඥාන සංප්‍රයුක්ත කුසලයට වඩා උසස් නොවේ. කාමාවචර කුසල චිත්තයන්ගේ උප්පත්ති ක්‍රමය. සොම්නසින් යුක්තව කම්පල දන්නා නුවණින් යුක්තව කාගේවත් මෙහෙයීමක් නැතිව දන් දීම් ආදිය කිරීමේදී සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත උපදී. සොම්නසින් හා නුවණින් යුක්තව මෙහෙයීමක් ඇතිව දන් දීම් ආදිය කිරීමේදී සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත උපදී. සොම්නසින් පමණක් යුක්තව නුවණින් යුක්ත නොවි කෙනෙකුගේ මෙහෙයීමක්ද නැතිව දන් දීම ආදිය කිරීමේදී සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත උපදී. සොම්නසින් යුක්තව නුවණින් තොරව මෙහෙයීමකින් දන් දීම ආදිය කරන කල්හි සෝමනස්ස සහගත
ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත උපදී. සොම්නසක් නැතිව මධ්‍යස්ථතාවයෙන් යුක්තව කියන ලද පරිදි කිරීමේදී උපේක්ෂා සහගත කුසල් සිත් 4 ඇතිවන සැටි සලකා ගත යුතුය. හොඳයි. මෙතන පැහැදිලි කරනවා දැන් අපිට ඉදිරියේදී ඉගෙන ගන්න තියෙනවා චෛතසික 52. ඒකට මේ චෛතසික 52 තියෙන එක චෛතසිකයක් තමයි චේතනා කියන චෛතසිකය. මේ චේතනා චෛතසිකය කියලා කියන්නේ මේ කර්ම විශේෂෙහි බොහොම බලවත් තම ප්‍රධාන කාර්යයක් සිදු කරන චෛතසිකයක්. මේකෙදි පැහැදිලි කරනවා මේ දාන චේතනා, සීල චේතනා, භාවනා චේතනා, පානාතිපාත චේතනා, අදත්තා දාන චේතනා, මිච්ඡාචාර චේතනා ආදී වශයෙන් චේතනා බොහෝ ප්‍රභේද ඇත්තේ කියලා. සාමාන්‍ය චේතනාව කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්නේ ධර්මයේ මේ යෑම් ඒම් ආදී මේ ක්‍රියා සිදු කිරීමේ උත්සාහවත් බව තමයි චේතනාව කියලා කියන්නේ. චේතනා චෛතසිකයේ ස්වરૂපය අපි ඒක ඉදිරියේදී ඉගෙන ගන්නවා. එතකොට දාන ක්‍රියාවේ ඇති උත්සාහවත් බවට අපි කියනවා දාන චේතනාව කියලා. එතකොට ඒ කරන කටයුත්ත අනුව අපි චේතනාව එක එක විදිහට නම් කරනවා. දැන් ප්‍රාණඝාතයක් සිද්ධ කරන්නටත් උත්සාහයක් තියෙන්න ඕනේ. අන්න ඒ වෙලාවේ අපි කියනවා ප්‍රාණඝාත චේතනාව කියලා. මේ විදිහට කුසල් පැත්තටත් අකුසල් පැත්තටත් දෙකටම මේ චේතනාව බලපානවා. චේතනාව බලපානවා. එතකොට මේ සිත කුසල් පැත්තට හෝ අකුසල් පැත්තට හරවන්නේ මේ චේතනාවේ බලයෙන්. චේතනාව නැත්නම් උත්සාහය යෙදෙන්නේ දන් දෙන්නට නම් අන්න සිතත් දන් දීම කියන ක්‍රියාවට නතු වෙලා නැඹුරු වෙලා පහළ වෙනවා. චේතනාවේ දෙන්නේ සිල් රැකීමට නම් සිල් රැකීම කියන පැත්තට නැඹුරු වෙලා සිත පහළ වෙනවා. චිත්තේ පහළ වෙනවා. ඒත් එක්ක. ඒ වගේම චේතනාව නැඹුරු වෙන්නේ ප්‍රාණඝාතයට නම් චේතනාව කියන උත්සාහය ඇති වෙන්නේ ප්‍රාණඝාතයට නම් අන්න සිත ඒ චේතනාවත් එක්ක එකතු වෙලා පහළ වෙනවා. ඒකයි මේක කියන්නේ මේ චිත්තේ ඒ අතට හරවන්නේ චේතනාව වෙනි කියලා. එතකොට මහා කුසල් සිතට අතුරින් එක එක සිතක් දානාදී චේතනා අනුව සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික දානමය කුසලේ. ඒ වගේම සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සීලමය කුසලාදී යන කුසලේ යන ආදී වශයෙන් 16 බැගින් වේ කියනවා. එතකොට දැන් අපි කියනවා දන් දීම සම්බන්ධයෙන් ඇති වෙන උත්සාහයට දාන චේතනා. සිල් රැකීම සම්බන්ධයෙන් උත්සාහයට සීල චේතනා. ඊළඟට භාවනා සම්බන්ධයෙන් ඇති වෙන උත්සාහයට භාවනා චේතනා. ওই විදිහටම ඊළඟට අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා, ඊළඟට ධම්ම ශ්‍රවණ, ධම්ම දේශනා, දිට්ඨිජු කම්ම කියන දස පුණ්‍ය ක්‍රියාවටම අපිට ওই චේතනා කියන පදේ සම්බන්ධ කරලා කියන්න පුළුවන්. දැන් ධර්ම ශ්‍රවණ චේතනාව, දිට්ඨිජු කම්ම චේතනාව. ওই විදිහට කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ චේතනාවන්ට අනුව අපිට කියන්න පුළුවන් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික දානමය කුසලයේ කියලා. දැන් චේතනාව යෙදෙන්නේ දන් දීමට නම් අන්න ඒ චේතනාවට අනුරූපීව සිත පහළ වෙනවා, කුසල් සිත පහළ වෙනවා. අපි ඒකට කියනවා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික දානමය කුසල් සිත කියලා. පුණ්‍ය ක්‍රියා 10ක් තියෙනවා. ඒ 10 අරමුණු කරගෙනම මේ කුසල් සිත අට පහළ වෙන්න පුළුවන්. එතකොට ඊළඟට සිල් රැකීම වශයෙන් අපි සීලමය පුණ්‍ය ක්‍රියාව ගත්තහම සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සීලමය කුසලය කියලා මේ විදිහට මේ සිත් 8
හඳුන්වා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කෙටියෙන් කිව්වොත් දන් දීම සම්බන්ධයෙන් නැත්නම් දන් දෙනකොට අපි කතා කරපු කුසාසිත 8ම පහළ වෙන්න පුළුවන්. සමහරෙක් පළවෙනි කුසාසිත සිතින් දන් දෙන්න පුළුවන්. සමහරෙක් දෙවෙනි කුසාසිතින් දන් දෙන්න පුළුවන්. සමහරෙක් තුන්වෙනි කුසාසිතින් දන් දෙන්න පුළුවන්. මේ විදිහට මේ දානමය කුසල කර්මය මේ සිත් 8ෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි එහෙම ගත්තොත් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික දානමය කුසලයේ. ඊළඟට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංස්කාරික දානමය කුසලයේ. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික දානමය කුසලයේ. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික දානමය කුසලයේ. ඊළඟට උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික දානමය කුසලයේ. ඔන්න ඔය විදිහට 8ටම සිත් 8ම සම්බන්ධ කරලා කියන්න පුළුවන්. එහෙමනම් දානයක් දෙනකොට මේ සිත් 8ෙන් කුමක් හෝ පහළ වෙන්න පුළුවන්. එහෙමනම් දානයේ කියන පුණ්‍ය ක්‍රියා විශේෂෙහි මේ සිත් 8ක් පහළ වෙන්න පුළුවන් කියන එක තමයි කෙටියෙන් කියන්නේ. ඊළඟට සිල් රැකීමේදී පළවෙනි කුසාසිතින් සිල් රකින්නත් පුළුවන්. දෙවෙනි කුසාසිතින් සිල් රකින්නත් පුළුවන්. තුන්වෙනි එකකින්වත් පුළුවන්. එහෙමනම් බලන්න සිල් රැකීම සම්බන්ධයෙන්ොත් අර කුසල් සිත් 8ෙන් කෝකක් හරි පහළ වෙන්න පුළුවන්. ඊළඟට භාවනා කිරීමේදී ඔය කුසල් සිත් 8ෙන් කුමක් හෝ පහළ වෙන්න පුළුවන්. දැන් මේ විදිහට අපි බෙදාගෙන යනකොට පුණ්‍ය ක්‍රියා 10ට කුසල් සිත් 8 සාධාරණයි. කුසල් සිත් 8 පහළ වෙන්න පුළුවන්. එතකොට බලන්න දානමය පුණ්‍ය ක්‍රියාවට කුසල් සිත් 8යි. ඊළඟට සීලමය පුණ්‍ය ක්‍රියාවට 8යි. භාවනාමය පුණ්‍ය ක්‍රියාවට 8යි. මෙන්න මේ විදිහට පුණ්‍ය ක්‍රියා 10 සිත් 8ෙන් වැඩි කරාට පස්සේ 80ක් එනවා. ඒකයි මේක කියන්නේ එක එක පුණ්‍ය ක්‍රියාවට සිත් 8 බැගින් ගන්නවා. ඊට පස්සේ සියල්ල එක්කල කල්හි දස පුණ්‍ය චේතනා අනුව කාමාවචර කුසල් සිත 80ක් වේ. කාමාවචර කුසල් සිත 80ක් වේ කියලා කියන්නේ ඒකයි. එතකොට පුණ්‍ය ක්‍රියා 10යි. ඒ පුණ්‍ය ක්‍රියා 10 සම්බන්ධයෙන් කාමාවචර කුසල් සිත් 8ම පහළ වෙන්න පුළුවන් එකක් සම්බන්ධයෙන්. එතකොට වැඩි කරලා ගත්තාම සම්පූර්ණම අපි කුසල් 80ක් හැටියට තමයි සලකන්නේ. කුසල් සිත් 80ක් හැටියට අපි වැඩි කරලා ගන්නවා. නමුත් මූලික වශයෙන් කුසල් සිත් 8යි පුණ්‍ය ක්‍රියා වශයෙන් වැඩි කරනකොට තමයි 80ක් කියලා අපි කියන්නේ. ඉතින් ඊළඟට පැහැදිලි කරනවා සිතක ඇති ශක්තියත් ඒ සිත ඒ අතට හරවන චේතනාවමය. සිතේ තියෙන ශක්තිය මෙන්න මේ චේතනාවම කියලා කියනවා. සිත ඒ පැත්තට හරවන මේ චේතනාවම තමයි සිතක තියෙන ශක්තිය. එතකොට තියුණුද මහත්වෝද චේතනාවකින් යුක්ත කුසලයේ බලවත්ය. ඒ චේතනා කියන චෛතසිකයේ සමහරලාට බලවත්ව පහළ වෙනවා. තියුණුව පහළ වෙනවා. අන්න එහෙම පහළ වෙනකොට ඒ සිතත් බලවත් සිතක් බවට පත් වෙනවා. ඊළඟට මහා විපාක ඇත්තේ ඒ සිතට මහා විපාක ලැබෙනවා. විපාක ලැබෙනකොට බොහෝ විපාක ලැබෙනවා. දුබල කුඩා චේතනාවෙන් යුක්ත කුසලයේ දුබලේ අල්ප විපාක ඇත්තේ. එතකොට දුර්වල චේතනාවකින් යුක්තව කුසල් සිතක් පහළ වෙනකොට ඒ කුසල් සිත දුර්වලයි. විපාකත් බොහොම අඩුයි. එතකොට මේක පැහැදිලි කරනවා කෙනෙක් ඥාන සම්ප්‍රයුක්ත සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිතකින් යාචකයෙකුට සතයක් දෙනවා. ඊළඟට ඔහු තවත් දිනක ඒ සිතෙන්ම රුපියලක් දෙනවා. ඒ දෙවාරයේදීම ඇතිවෙන්නේ එකම හිතයි. හැබැයි සතයක් දුන්නු චේතනාවට වඩා සතයක් දෙනකොට පහළුණු චේතනාවට වඩා රුපියලක් දෙනකොට ඒ කුසල් සිතේ පහළුණු චේතනාව බලවත්. චේතනාව බලවත්.
එතකොට ශතයක් දෙනකොට පහළ වුණු සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික කුසල් සිතට වඩා රුපියලක් දෙන දවසේ ඇති වුණු සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික කුසල් සිතෙන් බලවත් වූ විපාක ලැබෙනවා. අන්න බලන්න චේතනාව බලවත් වෙනකොට විපාක බලවත් වෙනවා. එතකොට මේ කුසලයක් උසස් වීමට බලපාන ප්‍රධාන කරුණ තමයි මේ ඥාන සම්ප්‍රයුක්ත බව. දැන් අපි ඔතන අපි කියවනකොට එතන කරුණු කියලා මේ සඳහන් වෙලා තිබුණේ. ඒ කියන්නේ කුසලයක් උසස් වීමට බලවත් වීමට ඇත්තා වූ ප්‍රධාන කරුණ ඥාන සම්ප්‍රයුක්ත වීමේ කියලා එකෙන් දෝනි. ඒක තිබුණේ කරුණු කියලා. ඒක කරුණ කියලා සැකසෙන්න ඕනේ. කොට සෝමනස්ස සහගත වීම ආදී කරුණු වලින් ඥාන සම්ප්‍රයුක්ත කුසලයට වඩා ඥාන විප්‍රයුක්ත කුසලයක් උසස් නොවේ. එතකොට දැන් කොයිම වෙලාවකදීවත් ඥාන සම්ප්‍රයුක්ත කුසලයට වඩා ඥාන විප්‍රයුක්ත. දැන් අපි ගමුකෝ උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත කුසල්සිත කියනවා. එතකොට ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත කුසල්සිත කියලා කියනවා. එතකොට මෙතනදී ඥාන විප්‍රයුක්ත උපේක්ෂා සහගත සිත ඥාන සම්ප්‍රයුක්තයි, සෝමනස්ස සහගත සිත ඥාන විප්‍රයුක්තයි. එතකොට ඥාන විප්‍රයුක්ත සිත සෝමනස්ස සහගත වුණත් ඥාන සම්ප්‍රයුක්ත සිතම තමයි බලවත් කියලා කියනවා. ඒක කෙටියෙන්ම කියනවා නම් කුසල් සිතක බලවත් භාවය රැඳෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත භාවයේ මතයි. එතකොට සෝමනස්ස සහගත බව, උපේක්ෂා සහගත බව, අසංස්කාරික සසංස්කාරික භාවයේ කුසලයේ පිළිබඳ අප්‍රධාන කරුණුයි කියලා පැහැදිලි කරනවා. කුසලයේ ප්‍රධාන කරුණු වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත භාවයේ. සාමාන්‍යයෙන් කියන කල්ලි උපේක්ෂා සහගත කුසලයට වඩා සෝමනස්ස සහගත කුසලයේද සසංස්කාරික කුසලයට වඩා අසංස්කාරික කුසලයේද උසස්යයි කියනු ලැබේ. අපි සාමාන්‍යයෙන් ගත්තහම කුසල් සිත්වලදී උපේක්ෂා සහගත කුසලයට වඩා සෝමනස්ස සහගත කුසල් සිත උසස්. සසංස්කාරික කුසල් සිතට වඩා අසංස්කාරික කුසල් සිත උසස්. ඥාන විප්‍රයුක්ත කුසල් සිත කවදාවත් කවර කරුණකින්වත් ඥාන සම්ප්‍රයුක්ත කුසලයට වඩා උසස් වෙන්නෙම නැහැ කියලා කියනවා. ඒකට යම් තැනක අපි කියන්නේ කුසල් සිත් වලදී ඥාන සම්ප්‍රයුක්ත බව තියෙනවා නම් ඒ සිත උසස්. ඒකට ඥාන විප්‍රයුක්ත කුසල් සිතක සෝමනස්ස භාවයේ තිබ්බත් අසංස්කාරික භාවයේ තිබ්බත් ඒව නෙවෙයි බලපාන්නේ මේ ඥාන සම්ප්‍රයුක්ත භාවයේ. ඒකට ඥාන විප්‍රයුක්ත කුසලයට වඩා ඥාන සම්ප්‍රයුක්ත කුසලයේ නිරන්තරයෙන්ම බලවත්. ඊළඟට කාමාවචර කුසල චිත්තයන්ගේ උප්පත්ති ක්‍රමේ කියලා මෙතන පැහැදිලි කරනවා. දැන් අපි කතා කරා කාමාවචර කුසල්සිත 8ක්. යම් කෙනෙකුගේ సంతානයේ පහළ වුණොත් ඔහුගේ సంతානයේ අනාගතේ ඉෂ්ට විපාක ඇති කරන සිතට කිව්වා කුසල් සිත කියලා. එතකොට මේ කුසල් සිත 8 ආකාරයි කියලා අපි පැහැදිලි කරා. පළවෙනි එක සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත. ඊළඟට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත. ඊළඟට උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත. ඊළඟට උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත. එතකොට දැන් මේ සිත් 8 පහළ වෙන අවස්ථා, ඒ කියන්නේ අපිට ප්‍රායෝගිකව මේ සිත් පහළ වෙන අවස්ථා අපි සලකලා බලන්න ඕනේ. බලන්න පළවෙනි එක සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික. එතකොට අපි දන්නවා මුලින් අපි ඉගෙන ගත්ත මේ සෝමනස්ස සහගත කියන්නේ මොකක්ද කියන එක. සතුටින් යුක්තයි. සෝමනස්ස වේදනාවෙන් යුක්තයි කියන එක. ඊළඟට අසංස්කාරික කියලා කියන්නේ
කාගේවත් මෙහෙවීමක් නැතුව නිරායාසයෙන්ම යමක් කරනවා නම් ඒ අවස්ථාව අපි කියනවා අසංස්කාරිකයි කියලා. ඊට පස්සේ අපි උපේක්ෂා සහගතයි කියලා කිව්වොත් උපේක්ෂා වේදනාවෙන් යුක්තයි කියන එක. සසංස්කාරිකයි කියලා කිව්වොත් පසුබසින සිත තමාම උත්සාහවත් කරනවා. එහෙම නැත්නම් කවුරු හරි තමාව උත්සාහවත් කරනවා. අන්න ඒ විදිහට උත්සාහවත් භාවයකින් යුක්තව කුසලයක් කරනවා නම් ඒක අපි එතන කිව්ව අපි සසංස්කාරිකයි කියලා. ඒ සිත සසංස්කාරිකයි. ඊට පස්සේ දැන් අපිට අද දැනගන්න තියෙන ඥාන සංප්‍රයුක්ත සහ ඥාන විප්‍රයුක්ත කියන මේ කරුණු දෙක ගැන. එතකොට ඥාන සංප්‍රයුක්ත කියලා කියන්නේ ඥානයෙන් යුක්තයි කියන එක. ඥාන විප්‍රයුක්ත කියලා කියන්නේ ඥානයෙන් තොරයි කියන එක. දැන් මේ ඥානය කියලා අදහස් කරන්නේ ඇත්තටම චෛතසික වශයෙන් ගත්තොත් මේ ප්‍රඥා චෛතසිකය මේ ප්‍රඥා චෛතසිකයට තමයි මෙතන ඥානය කියලා අදහස් කරන්නේ. එතකොට ඥාන සංප්‍රයුක්තයි කිව්වොත් ප්‍රඥාව යෙදෙනවා. ඥාන විප්‍රයුක්තයි කිව්වොත් ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. එතකොට මේ සිතේදී මේ අදහස් කරන ප්‍රඥාව මොකක්ද කියන එක පැහැදිලි කරනවා කම්ඵල දන්නා නුවණ. කර්මඵල දන්නා නුවණ. ඒ කියන්නේ කුසලයක් කරොත් කුසල් විපාක ලැබෙනවා, අකුසලයක් කරොත් අකුසල් විපාක ලැබෙනවා. එතකොට කුසලයේ අකුසලයේ කියලා දෙකක් තියෙනවා. කුසල විපාක අකුසල විපාක කියලා දෙකොට්ටාසයක් තියෙනවා. මෙන්න මේ දැනුම තමයි මෙතන මේ ඥාන සංප්‍රයුක්ත බව කියලා කියන්නේ. එතකොට ඥාන විප්‍රයුක්ත කියලා කියන්නේ කුසලයේ හෝ කුසල විපාකයේ ගැන අකුසලයේ හෝ අකුසල විපාක ගැන එම විශ්වාසයක් නැහැ. ඒ අවබෝධයෙන් තොරයි. අන්න ඒ අවස්ථාව අපි කියනවා ඥාන විප්‍රයුක්තයි කියලා. ඥාන විප්‍රයුක්තයි කියලා කියනවා. තවත් ක්‍රමයකින් කියනවා නම් මෙන්න මේ මං කරන දෙයින් මතු ආනිසංස ලැබෙනවා කියලා අදහස තියෙනවා නම් එතන ඥාන සංප්‍රයුක්තයි කියනවා. එහෙම ආනිසංස ගැන කිසිම දැනීමක් නැත්තම් ඒ අවස්ථාවේ කියනවා ඥාන විප්‍රයුක්තයි කියලා. එතකොට බලන්න පළවෙනි කුසල් සිත ගත්තාම සෝමනස්ස සහගතයි. සෝමනස්ස වේදනාවෙන් යුක්තයි. සතුටින් යුක්තයි. ඊළඟට ඥාන සංප්‍රයුක්තයි. කර්මඵල නුවණින් දන්නා නුවණින් යුක්තයි. ඊළඟට අසංස්කාරිකයි. ඒ කියන්නේ කාගේවත් මෙහෙවීමක් නැතුව තමාම හිතලා යමක් කිරීම වශයෙන් තමයි මේ සිත පහළ වෙන්නේ. එතකොට අපි උදාහරණයක් බලමු මෙන්න මේ විදිහට. දැන් මුලිනුත් මේ පාඩමේ පැහැදිලි කරා මේ සෝමනස්ස භාවයට පත් වෙන්න සිතක් හේතු වෙනවා ශ්‍රද්ධාව වැඩිවීම. බලවත් ශ්‍රද්ධාව තිබීම. ඊළඟට දානයේදී නම් දාන වස්තු වටිනා ප්‍රිය දාන වස්තු ලැබීම. ඊළඟට ප්‍රිය වූ ප්‍රතිග්‍රාහකයන් ලැබීම. මෙන්න මේ වලින් සිත සෝමනස්ස සහගත වෙනවා කියලා කිව්වා. අපි බලමුකෝ සාමාන්‍ය නිවසට වඩම්මලා ස්වාමීන් වහන්සේලා දැන් පරිස්කාර පූජාවක් කරනවා අටපිරිකර. දැන් එතකොට මෙතන ඉන්නවා දරුවෝ කුඩා දරුවෝ කීප දෙනෙකුත් ඉන්නවා දෙමව්පියෝ ඉන්නවා. එතකොට මේ පවුලේ පියතුමා මොකද කරන්නේ? තමන්ගේ නිවසට වැඩම කරලා තියෙන්නේ තමන්ට බොහොම හිතවත් ප්‍රියමනාප ස්වාමීන් වහන්සේලා. ඉතින් තමන් අර හදාගත්තු එක අටපිරිකරක් අරගෙන ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේලාට බොහෝම සතුටින් මේ අටපිරිකර පූජා කරනවා. කවුරුත් කියලා නෙවෙයි. එතකොට මේ පියතුමා දන්නවා මේ කරන්නේ මම කුසලයක්. මේකෙන් විපාක ලැබෙනවා. එතකොට මේ අවබෝධය මේ පියතුමාට තියෙනවා. එතකොට බොහෝම ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා සතුටින් අර අටපිරිකර පූජා කරනවා. අන්නේ අවස්ථාවේදී පහළ වෙනවා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික පළවෙනි කුසල් සිත. එතකොට ඔය විදිහටම අපිට සීලයටත් ඕක ගලපන්න පුළුවන්. කෙනෙක් බොහෝම සතුටින් සීල් රැකීම කියන්නේ කුසලයක් ආනිසංස තියෙනවා කියන මේ අවබෝධයක් තියෙනවා. ඉතින් කාගේවත් කීමකට නෙවෙයි තමන්ම ගිහිල්ලා සීල් සමාදන් වෙලා රකින්න.
අන්න එතකොටත් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික පළවෙනි කුසාසිත පහළ වෙනවා. ඒ වගේම භාවනාවත් භාවනාවක් කරන්න ඕනි කියලා බොහෝම සතුට ඇති කරගෙන බොහොම සතුටින් යුක්තව භාවනාව කියන්නේ කුසලයක් ආනිසංස ලැබෙනවා කියන අවබෝධයත් ඇතිව කවුරුත් කියලා නෙවෙයි තමන්ගේම සිත નિરાයාසයෙන්ම සිත යෙදිලා භාවනාවක් කරනවා. අන්නේ අවස්ථාවේදී ඇති වෙන්නේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික මේ භාවනාමය කුසලයක්. තමයි පළවෙනි සිත පහළ වෙනවා. ඊළඟට අපි ගත්තොත් අපචායනී ගරු කළ යුත්තන්ට ගරු කර යුතු පුද්ගලයන්ට ගරු කළ යුතු වස්තුූන්ට ගරු කරනවා. ඇත අපි හිතමක චෛත්‍යයක් චෛත්‍ය වන්දනාවට බොහෝම සතුටින් යන්නේ. ඉතිං බොහොම සතුටින් ගිහින් මේ චෛත්‍ය වන්දනාව කියන එක කුසලයක් කියලා දන්නවා ආනිසංස ලැබෙනවා කියලා දන්නවා. ඉතින් ඊට පස්සේ කවුරුත් කියලා නෙවෙයි තමන්ම ඉදිරිපත් වෙලා ගිහිල්ලා චෛත්‍ය වන්දනා කරනවා. අන්න බලන්න මේ අපචායන පුණ්‍යක්‍රියාව සිද්ධ වෙන අවස්ථාවේදී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙන හැටි. ඊළඟට වේය්‍යාවච්ච දැන් අපි කොතනක හෝ ස්ථානයකට ගියාට පස්සේ මල් පූජා කරන්න යනවා. ඒ අවස්ථාවේදී මල්ලාසනය අපිරිසිදු වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී අනේ මට මල්ලාසනය පිරිසිදු කරන්න ලැබෙනවනි කියලා බොහෝම සතුටක් ඇති කරගෙන අර මේක මොනතරම් වටිනා කුසලයක්ද කියන අදහසත් ඇතිව කවුරුත් කියලා නෙවෙයි තමන්ම ගිහිල්ලා සුද්ධ කරනවා. අන්න සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙනවා වේය්‍යාවච්ච කියන පුණ්‍යක්‍රියා විශේෂයි. ඊළඟට පත්ති දාන ගත්තත් එහෙමයි. අපි මිය ගියපු ඥාතියෙකුට හෝ පින් දෙනවා. එහෙම නැත්නම් අපි පිනක් කරලා මුණ ගැහුණට පස්සේ බොහෝම සතුටින් අනේ මම මෙහෙම පිනක් කරා අනුමෝදන් වෙන්න කියලා සතුටින් අනුමෝදන් කරනවා. ඒ අවස්ථාවේදී මේ පුණ්‍යානුමෝදනා කිරීම කියලා කියන්නේ පින් වැඩෙන පින්කමක් කියලා දැනුවත් බව ඇතිව අනුමෝදන් කරනවා. අන්න එතනදී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික කුසාසිත පහළ වෙනවා. පුණ්‍යානුමෝදනා නැත්නම් පත්ති දාන කියන පුණ්‍යක්‍රියා විශේෂයි. ඊළඟට පත්තානුමෝදනා. ඒ කියන්නේ කවුරු හරි කියනවා මෙන්න මේ මම අද ගිහිල්ලා මල් පූජාවක් කරා මේ පින අනුමෝදන් වෙන්න. ඒ වෙලාවේදී මෙයා අනේ මට පිනක් කරගන්න අවස්ථාවක් කියලා සතුටින් සාදුකාර දීලා මේ අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙනවා. එතකොට අන්න ඒ අවස්ථාවේදී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙනවා. එහෙමත් නැත්නම් කවුරු හරි පින්කමක් කරනවා දැකලා ඒක දිහා බලාගෙන සතුටින් අනුමෝදන් වෙනවා. ඊළඟට ධම්ම ශ්‍රවණ ධම්ම දේශන. දැන් බණ අහනකොටත් අතන බණක් තියෙනවා නැත්නම් අද බණක් තියෙනවා කියනකොටම බොහෝම සතුටක් ඇති කරගෙන අනේ මට බණක් අහන්න ලැබෙනවානේ කොච්චර වටිනා පිනක්ද කියලා කවුරුත් කියනවට නෙවෙයි තමන්ම ඉදිරිපත් වෙලා බණ අහනවා. අන්න සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙනවා. ඊළඟට බණක් කියනවා අපි ධර්ම කාරණාවක් කාට හරි පැහැදිලි කරලා දෙනවා. ඒකට ඒ අවස්ථාව ලැබෙනකොට බොහෝම සතුටින් ඒක කරනවා. මොනතරම් පිනක්ද කොච්චර ආනිසංස ලැබෙනවද කියලා කරනවා. එතනදිත් මේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙනවා. ඊළඟට දිට්ඨිජු කම්ම කියලා මේ සම්‍යක් දෘෂ්ටිය දියුණු කර ගැනීම සම්බන්ධයෙන් ධර්ම සාකච්ඡාවක් කරනවා. සතුටින්. ඊට පස්සේ වටිනාකම දැනගෙන ආනිසංස ලැබෙන බව දැනගෙන කරනවා. එතනදී සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙනවා. හොඳයි. ඊට පස්සේ දෙවෙනි සිත සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත. අපි දානේ අර පිරිකර පූජාවම බලමු. දැන් ගෙදර ඉන්නවා පියතුමා. ඉතින් මේ අර පින්කම අවස්ථාවේ ඉන්නවා. එතකොට මේ මෑණියෝ කියනවා මෙන්න මේ අටපිරිකර ගිහිල්ලා පූජා කරන්න කියලා. ඉතින් ඒ කියපු නිසා අටපිරිකර අරගෙන ඇවිත් ස්වාමින්වහන්සේලාට
බොහෝම සතුටින් යුතුව මට මම මේ කරන්නේ පිනක් කියන හොඳ අවබෝධයෙන් යුතුව කර්මඵල දන්නා නුවණින් යුතුව පූජා කරනවා. අන්නේ අවස්ථාවේ පහළ වෙනවා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික කුසල් සිත. දෙවෙනි කුසල් සිත. ඊළඟට තුන්වෙනි සිත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. එතකොට දැන් ඔතන ඔය පොඩි පිරිකර පූජා කරන තැන තමන්ගේ පොඩි දරුවෝ ඉන්නවා. වැඩි තේරුමක් නැහැ. අර පියතුමා ගිහිල්ලා අටපිරිකර පූජා කරා. ඊට පස්සේ මෙයත් මොකද කරන්නේ ගිහිල්ලා අතනින් අටපිරිකරක් අරගෙන බොහෝම සතුටින් ගිහිල්ලා බොහොම උනන්දුවෙන් ගිහිල්ලා පූජා කරනවා අර ස්වාමීන් වහන්සේලාට. එතකොට බලන්න මේ අවස්ථාවේදී මේ දරුවට තාම අවබෝධයක් නැහැ මම මේ කරන්නේ කුසලයක් කියලා. ආනිසංස ලැබෙන දෙයක් කියලා අවබෝධයක් නැහැ. නමුත් බොහොම සතුටින් කවුරුත් කියලා නෙමෙයි අර අටපිරිකර අරන් ගිහලා පූජා කරනවා. අන්නේ අවස්ථාවේදී පහළ වෙනවා සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික කුසල් සිත. තුන්වෙනි සිත. ඊළඟට මේ කුඩා දරුවා අර පිරිකර පූජා කරන බලාගෙන ඉන්න මොහොතේදී අම්මා කියනවා පුතේ ඔය අටපිරිකර අරන් ගිහලා පූජා කරන්න ස්වාමීන් වහන්සේට. අන්න එතකොට කාගේ හරි මේ යොමු කිරීමකින් මේ දරුවා මොකද කරන්නේ ඊට පස්සේ බොහෝම සතුටින් මේක අරගෙන සතුටින්ම ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේලාට පූජා කරනවා. අන්නේ අවස්ථාවේදී ඥානය යෙදුනේ නැහැ. එතකොට මේ කර්මඵල දන්නා නුවණක් මේ කුඩා දරුවට නැහැ. නමුත් සෝමනස්ස සහගතයි මේ සසංස්කාරිකයි. රාම්ම කියපු නිසායි පූජා කරන්නේ. එතකොට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික කියන හතරවෙනි සිත පහළ වෙන අවස්ථාව. ඊළඟට පස්වෙනි සිත අපි ගත්තාම උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත. දැන් මම මේ දාන විශේෂයි පමණක් දානය කියන පුණ්‍ය ක්‍රියාව ගැන පමණයි මම මේ සිත් පැහැදිලි කරගෙන යන්නේ. ওই විදිහටම සීලය භාවනාදී දස පුණ්‍ය ක්‍රියාවටම Tamanට ගලපලා මේක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දැන් ගෙදරට මේ පිරිකර පූජා වෙලාවේදී වැඩම කරලා තියෙන ඉතින් Tamanගේ ගොඩාක් හිතවත් ස්වාමීන් වහන්සේලා නෙවෙයි. සමහරුන්ට එතකොට අර සෝමනස්ස සහගත බව නැහැ. දැන් අපි හිතමුකෝ පිරිකර පූජා කරන්න ස්වාමීන් වහන්සේලාට ආරාධනා කර ස්ථානයේ ලොකු ස්වාමීන් වහන්සේ වැඩලා නැහැ දැන්. දැන් අර සෝමනස්ස සහගත බව නැහැ. නමුත් තරහක් නැහැ. ඉතින් අර පියතුමා මොකද කරන්නේ අටපිරිකර අරගෙන ගිහිල්ලා මේ කර්මඵල දන්නා නුවණින් යුතුව කවුරුත් කියලා නෙවෙයි තමම පූජා කරනවා. අන්න එතකොට උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික කුසාසිත පහළ වෙනවා. ඊළඟට මේ පියතුමාටම කවුරු හරි කියනවා ගිහිල්ලා මෙන්න මේ අටපිරිකර පූජා කරන්න කියලා උත්සාහවත් කරනවා. ඒ නිසා ඇවිල්ලා පූජා කරනවා. ඒ වෙලාවේදී උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත පහළ වෙනවා. ඊළඟට අර ඉන්න පොඩි දරුවට දැන් මේ පියතුමා අටපිරිකර පූජා කරනවා දැකලා මොකද කරන්නේ තමනුත් ගිහිල්ලා එකක් අරගෙන දැන් ලොකු සතුටක් නැහැ දැන්. ඉතින් නමුත් ගිහිල්ලා පූජා කරනවා. අන්න ඒ අවස්ථාවේදී උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික කුසාසිත පහළ වෙනවා. කුසාසිත පහළ වෙනවා. ඊළඟට මේ දරුවට අම්මා කියනවා මෙන්න මේ අටපිරිකර අරන් ගිහලා පූජා කරන්න කියලා. එතකොට මේ දරුවා අරන් ගිහිල්ලා පූජා කරනවා. අන්න ඒ වෙලාවේදී අර මේ සොම්නස් සහගත බවක් නැහැ. ඒ නිසා උපේක්ෂා සහගතයි ඥාන විප්‍රයුක්තයි සසංස්කාරිකයි. ඉතින් ඔය විදිහට අපිට සීලය ගැන ගන්නත් පුළුවන්. ඊළඟට භාවනාව ගැන සලකන්නත් පුළුවන්. ඔය විදිහට දස පුණ්‍ය ක්‍රියා විශේෂයෙන් අපිට ඔබ ගලපලා බලන්න පුළුවන්. ඒකයි මේකේ දැන් මේ පැහැදිලි කරගෙන ගියේ.
හොඳයි. ඊට පස්සේ දැන් මේ කුසල් සිත් අපි 8ක් කතා කරා. ඊට කලින් අපි අකුසල් සිත් සහ අහේතුක සිත් කතා කරා. එතකොට අපි අකුසල් සිත් අහේතුක සිත් කතා කරනකොට අපි මේ හේතු කියලා ධර්ම 6ක් ගැන කතා කරා. නැත්නම් හේතු 6ක් කියලා. එතකොට ලෝභ ද්වේෂ මෝහ අලෝභ ද්වේෂ අමෝහ හේතු 6යි. එතකොට අපි මතක් කරා මේ හේතු කියලා කියන්නේ නැත්නම් අපි කියන මේවට මුල් කියලත් හේතු කියලා කියන්නේ හරියට මේ ගහක මුල් ගහ නොවැටි හොඳට පොළවේ පිහිටාගෙන නිරුපද්‍රිතව පවතින්න උදව් කරනවා වගේ මේ හේතු නැමැති ධර්ම චිත්තචෛතසික ධර්මයන්ට අරමුණේ මනාව පිහිටන්න උදව් කරනවා. අන්න ඒ අර්ථයෙන් මේ ධර්මයට හේතු කියලා කිව්වා. චිත්තචෛතසික ධර්මයන්ට අරමුණේ හොඳින් පිහිටා සිටීමට උපකාර වන ධර්මයන්ට කියනවා හේතු කියලා. එතකොට අපි අකුසල් සිත් වලදී ලෝභ මූල සිත් 8ේදී හේතු දෙකක් යෙදෙනවා කියලා කිව්වා. මොනවද? ලෝභය සහ මෝහය. ද්වේෂ මූල සිත් දෙකේ හේතු දෙකක් යෙදෙනවා කිව්වා. ද්වේෂය සහ මෝහය. ඊළඟට මෝහ මූල සිත් දෙකේ එක හේතුවයි යෙදෙන්නේ මොනවද? මෝහය. ඊළඟට අහේතුක සිත් 18ෙම එකම හේතුවක්වත් යෙදෙන්නේ නැහැ. එතකොට දැන් සාමාන්‍ය ලෝභ, ද්වේෂ, මෝහ කියන හේතු තුන පහළ වෙන්නේ නැත්නම් පවතින්නේ අකුසල් සිත් එක පමණයි. ඊට කුසල් සිත් එක පහළ වෙන පවතින හේතු තමයි අලෝභ, අද්වේෂ, අමෝහ. අලෝභ, අද්වේෂ, අමෝහ. එතකොට අකුසල් සිත් වල තිබුණේ උපරිම දි හේතුක සිත්. يعني හේතු දෙකක් තමයි උපරිම යෙදුනේ. ලෝභ මූල සිත් දෙක එක හේතුවයි. මේ මෝහ මූල සිත් දෙක එක හේතුවයි යෙදුනේ. එහෙමනම් ඒක හේතුක සිත් තිබ්බා, ද්වි හේතුක සිත් තිබුණා. දැන් අපි බලමු මේ කුසල් සිත් 8 හේතු යෙදෙනවා නම් යෙදෙන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය. එතකොට මේ අලෝභය කියලා කියන්නේ වෙනම චෛතසිකයක්. අද්වේෂය කියන්නේ වෙනම චෛතසිකයක්. ඊළඟට අමෝහය කියන්නේ වෙනම චෛතසිකයක්. අපි නැත්නම් ඒකට කියනවා ප්‍රඥා චෛතසිකය කියලා. එතකොට මේ අලෝභය කියලා කියන්නේ ලෝභය නැති නැත්නම් ලෝභ චෛතසිකයේ නැති ස්වરૂපය කියලා මේ ගන්න එපා. මෙතන අලෝභය කියලා කියන්නේ අලෝභ කියලා වෙනම චෛතසිකයක් පවතින අවස්ථාව. එතකොට ලෝභ, ද්වේෂ, මෝහ කියලා චෛතසික තුනක් තියෙනවා. ඒ වගේම අලෝභ, අද්වේෂ, අමෝහ කියලා චෛතසික තව තුනක් තියෙනවා. එතකොට අලෝභ, අද්වේෂ, අමෝහ කියන චෛතසික තුන කුසල පාක්ෂිකයි. සාමාන්‍ය මේ කුසල් සිත් 8 මෙන්න මේ හේතු ධර්මයන් පහළ වෙනවා. කුසල හේතු. අපි දැන් කතා කරනවා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික කියලා පළවෙනි කුසල් සිත. මෙන්න මේ කුසල් සිතේ මේ හේතු ධර්ම තුනම යෙදෙනවා. ඒ කියන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය. ඊළඟට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික කියන සිතෙත් මේ හේතු ධර්ම තුනම යෙදෙනවා. කියන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය. එතකොට සසංඛාරික හෝ අසංස්කාරික වීමේදී හේතුවල නොයෙදීමක් නැත්නම් අසංඛාරික සිතේ යෙදෙන හේතුව සසංස්කාරික සිතේ නොයෙදෙනවා කියලා අපි ගන්නෙ නැහැ. ඒකේ සසංස්කාරික භාවයේ හේතු නොයෙදීමට බලපාන්නේ නැහැ. ඊළඟට පස්වෙනි සිත උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත. මෙන්න මේ සිතෙත් හේතු තුනම යෙදෙනවා. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු තුනම යෙදෙනවා. ඊළඟට තියෙන සිත උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත. මේක 6 වෙනි සිත. මේ සිතෙත් හේතු තුනම යෙදෙනවා. හේතු තුනම යෙදෙනවා. එහෙමනම් බලන්න සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත, සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික තියෙන සිත් දෙකේ හේතු තුනම යෙදෙනවා.
ඊළඟට උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික කියන මේ සිත් දෙකෙත් හේතු ධර්ම තුනම යෙදෙනවා. එහෙමනම් හේතු ධර්ම තුනම යෙදෙන සිත්වලට අපි කියනවා ත්‍රි හේතුක සිත් කියලා. ත්‍රි හේතුක සිත් හේතු තුනක් යෙදෙන සිත්. එහෙමනම් හේතු තුනක් යෙදෙන සිත් කීයක් තියෙනවද මේ කුසල් සිත් 8? 4ක් තියෙනවා. ඊළඟට තුන්වෙනි සිත සහ හතරවෙනි සිත මොනවද? සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. මේ සිතේ යෙදෙන්නේ හේතු ධර්ම දෙකක් විතරයි. ඥාන විප්‍රයුක්ත වෙනකොටම ප්‍රඥාව කියන මේ හේතුව යෙදෙන්නේ නැහැ. මේ හේතුව යෙදෙන්නේ නැහැ. අන්න එතනදී යෙදෙන්නේ අලෝභය, අද්වේෂය කියන හේතු දෙක පමණයි. එහෙමනම් තුන්වෙනි සිත හේතු දෙකක් යෙදෙන නිසා අපි කියනවා ද්වි හේතුක සිතක් කියලා. ඊළඟට හතරවෙනි සිතත් එහෙමමයි. සෝමනස්ස සහගතයි, ඥාන විප්‍රයුක්තයි, සසංස්කාරිකයි. ඒ සිතෙත් යෙදෙන්නේ අලෝභ, අද්වේෂ කියන හේතු දෙක විතරයි. ඔය ක්‍රමයටම හත්වෙනි සිත සහ අටවෙනි සිත උපේක්ෂා සහගතයි, ඥාන විප්‍රයුක්තයි, අසංස්කාරිකයි. හේතු දෙකයි යෙදෙන්නේ ඥාන විප්‍රයුක්ත නිසා අලෝභයයි අද්වේෂයයි විතරයි. ඊළඟට අටවෙනි සිත උපේක්ෂා සහගතයි, ඥාන විප්‍රයුක්තයි, සසංස්කාරිකයි. එතකොට ඒ සිතේ ඥාන විප්‍රයුක්ත නිසා ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. ප්‍රඥා චෛසිකය යෙදෙන්නේ නැහැ. එතකොට අලෝභ, අද්වේෂ කියන හේතු දෙක විතරයි යෙදෙන්නේ. එහෙමනම් ඒ සිතත් ද්වි හේතුකයි. දැන් බලන්න මේ සිත් 8 අතුරින් ත්‍රි හේතුක සිත් 4ක් තියෙනවා. ඊළඟට ද්වි හේතුක සිත් 4ක් තියෙනවා. ද්වි හේතුක සිත් 4ක් තියෙනවා. ත්‍රි හේතුක සිත් වෙන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි. ඊළඟට පස්වෙනි එකයි හයවෙනි එකයි. ද්වි හේතුක සිත් වෙන්නේ තුන්වෙනි සිත සහ හතරවෙනි සිතත්, හත්වෙනි සිත සහ අටවෙනි සිත. ඉතින් ඔය කාරණාව හොඳට මතක තියාගන්නට ඕනේ අපි. ත්‍රි හේතුක සිත් 4යි, ද්වි හේතුක සිත් 4යි. එතකොට සෝමනස්ස හෝ උපේක්ෂා සහගත වීම කියන එක මේ හේතු නැතිවීමට බලපාන්නේ නැහැ. ඒ කියන්නේ උපේක්ෂා සහගත වුණා කියලා එක හේතුවක් අඩු වෙන්නේ නැහැ. එකම දේ තියෙන්නේ ඥාන විප්‍රයුක්ත වෙනකොට ප්‍රඥාව කියන හේතුව අඩු වෙනවා. එච්චරයි. එතකොට කුසල් සිත්වල ඒක හේතුක සිත් නැහැ. තියෙන්නේ ත්‍රි හේතුක සිත් සහ ද්වි හේතුක සිත්. නමුත් අකුසල් වල තිබුණා ද්වි හේතුක සිත්. ඒ කියන්නේ ලෝභ මූල සිත් සහ ද්වේෂ මූල සිත් ද්වි හේතුකයි. ඒවල හැබැයි යෙදෙන්නේ අකුසල හේතු. මෝහ මූල සිත් දෙක ඒක හේතුකයි. එතකොට මෝහය පමණයි. නමුත් කුසල් වල යෙදෙන්නේ කුසල හේතු. අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු. එතකොට කුසල් සිත් වල ත්‍රි හේතුක සිත් තියෙනවා, ද්වි හේතුක සිත් තියෙනවා. එතකොට ඒක හේතුක සිත් නැහැ, අහේතුක සිත් නැහැ. නමුත් කුසල විපාක කොටසක් තිබුණා අහේතුක කියලා. හැබැයි කුසල් අහේතුක සිත් නැහැ. මෙන්න මේ දෙක මේ මාරු කරගන්න හොඳ නැහැ. මේක වෙනම හොඳට තේරුම් ගත යුතු කරුණක්. එතකොට කුසල විපාක තිබුණා හේතුක, නමුත් කුසල් අහේතුක සිත් නැහැ. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ ත්‍රි හේතුක සහ ද්වි හේතුක අපි සිත් 4 ගැන අපි කතා කරා. මෙන්න මේ ත්‍රි හේතුක සිත්වලත් බලවත් ත්‍රි හේතුක සිත් සහ දුර්වල ත්‍රි හේතුක සිත් කියලා කොටස් දෙකක් අපි මේ හඳුනා ගන්නවා. කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ වගේම ද්වි හේතුක සිත්වලත් බලවත් ද්වි හේතුක සිත් සහ දුර්වල ද්වි හේතුක සිත් කියලා දෙකොටසකට බෙදන්න පුළුවන්. එතකොට බලවත් වූ ත්‍රි හේතුක සිත් වලට කියනවා අපි ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිත් කියලා. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් සිත් කියලා කියනවා. ඒ වගේම දුර්වල
දුබල ත්‍රි හේතුක සිත් වලට අපි කියනවා ඕමක ත්‍රි හේතුක කුසල් සිත් කියලා. ඕමක ත්‍රි හේතුක කුසල් සිත්. ඊළඟට ද්වි හේතුක සිත් වලත් බලවත් ද්වි හේතුක සිත් වලට කියනවා ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල් සිත් කියලා. ඊළඟට ද්වි හේතුක සිත් වල දුබල ද්වි හේතුක සිත් වලට කියනවා ද්වි හේතුක ඕමක කුසල් සිත් කියලා. ද්වි හේතුක ඕමක කුසල් සිත්. එතකොට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල්, ත්‍රි හේතුක ඕමක කුසල්. ඊළඟට ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල්, ද්වි හේතුක ඕමක කුසල්. මෙන්න මෙහෙම බෙදීමක් කරන්න පුළුවන්. ඒ බෙදීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපි පැහැදිලි කරගන්න ඕනි. දැන් අපි සාමාන්‍යයෙන් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කියනකොට හේතු 3 යෙදෙන ඒ වගේම උසස් ප්‍රබල කුසල් කියන අර්ථය තමයි ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කියලා කියන්නේ. ඊළඟට ත්‍රි හේතුක ඕමක කුසල් කියලා කියන්නේ හේතු 3ම යෙදෙනවා. හැබැයි සිත දුර්වලයි. ද්වි හේතුක උත්කෘෂ්ඨ කියලා කියන්නේ හේතු 2ක් යෙදෙන්නේ සිතේ. ඒ සිත උසස් ප්‍රබලයි. ඒ වගේම ද්වි හේතුක ඕමක කුසල් සිත් කියලා කියන්නේ හේතු 2ම යෙදෙනවා. හැබැයි සිත දුබලයි. එහෙමනම් අපි බලමු මේ ත්‍රි හේතුක කුසල් සිත් සහ ද්වි හේතුක කුසල් සිත් බලවත් වෙන්නේ කොහොමද, දුර්වල වෙන්නේ කොහොමද කියලා. දැන් අපි ඔන්න දානයක් දෙනවා. දානයක් දෙනකොට ඒ දානීය දෙන අවස්ථාවේදී අපිට සතුට තියෙනවා, කර්මඵල අදහන නුවණ තියෙනවා, ඒ වගේම අසංස්කාරිකයි. දැන් ත්‍රි හේතුක කුසල් සිතක්. එතකොට හැබැයි මේ කුසලයේ කරනකොට කරන්න කලින් මෙයාට අදහස තියෙන්නේ මේ පිරිස අතරේ තමන් උසස් කෙනෙක් ලෙස පෙනී සිටීම තමයි බලාපොරොත්තුව. අනිත් අයගේ වර්ණාවට පාත්‍ර වීම. දැන් අපි සමහර ලාවට කෙනෙක් දානයක් දෙනවා ලොකු ස්වාමීන් වහන්සේගෙන් ගුණ අහගන්න. නැත්නම් ලවුඩ් ස්පීකරෙන් තමන්ගේ නම අහගන්න. නේද? ඒ වගේම අනිත් අයගේ ආපායගේ වර්ණාව දිනා ගන්න. මෙන්න මේ අදහසින් මේ දානෙ දෙන්නේ. එතකොට තමන් උසස් කරගන්න, අනිත් අය තමන්ට වඩා පහත් කරගන්න. මේක තමයි බලාපොරොත්තුව. මෙන්න මේ බලාපොරොත්තුවෙන් දානෙ දෙනවා. හැබැයි දෙන අවස්ථාවේදී දෙන මොහොතේදී මෙයාට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත පහළ වෙන්නේ හේතු 3මත් යෙදෙනවා. නමුත් අන්න අර චේතනාව මෙයාගේ අපිරිසුදු නිසා මොකද වෙන්නේ? ඒ කුසල් සිත ත්‍රි හේතුක කුසල් සිත දුර්වල කුසල් සිතක් බවට පත් වෙනවා. අපි කියනවා ත්‍රි හේතුක ඕමක කුසලයක් කියලා. එහෙමත් නැත්තම් මේ දානය දෙන්න කලිනුත් ඔන්න ගැටි ගැටි තමයි ඉන්නේ. මොනවට හරි තරහ ගිහිල්ලා. දානි දීලා දුන්නට පස්සේ තරහ. නැත්තම් දානෙට එක ව්‍යංජනයක් හදලා නැහැ ගෙදරින්. දැන් මේක හැදුවේ නැත්නම් මොකද කීකේ බැන තමයි එන්නේ දානි දෙන්න. දානි දෙන වෙලාවේ සතුටින් දෙනවා. හැබැයි දානි දීලා ඉවරලා යනකොටත් බැන තමයි යන්නේ. අන්න දානි දෙන්න කලිනුත් මේ සිතේ අකුසල් සිත් පහළ වුණේ දේශසිත, දීලා ඉවරලා ද්වේෂසිත. එතකොටත් මොකද වෙන්නේ? කරන වෙලාවේ ත්‍රි හේතුක වුණාට කුසලයේ දුර්වලයි. ත්‍රි හේතුක ඕමක කුසලයක් වෙනවා. එහෙමත් නැත්නම් ලෝභය. දැන් ඔන්න සමහරලාට හිතෙනවා මෙච්චර ප්‍රමාණයක් වියදම් කරලා දානි දෙන්න ඕනි කියලා. කලින් හිතලා ඊට පස්සේ ඔන්න දානි කිට් වෙනකොට ටික අඩු කරනවා අරකට යන වියදම. ටික අඩු කරලා ඊට පස්සේ අඩු වියදමකින් දැන් ඔන්න දානි හදනවා. ඉතින් යනකොටත් අර මේ තව ටිකක් අඩු කරගන්න තිබ්බනම් හොඳයි කීකේ හිත තමයි යන්නේ. දැන් ලෝභ සිත් පහළ වෙන්නේ. ඊළඟට දානි දෙන අවස්ථාවේදී සතුටින් කර්මඵල අදහන නුවණින් අසංස්කාරිකව දෙනවා. දීලා ඉවරලත් යන ගමන් කල්පනා කරනවා මට මෙච්චර වියදමක් ගියානේ තව ටිකක් අඩු කරගන්න තිබ්බනම් හොඳයිනේ. ওই විදිහට හිතනවා.
අන්න එතකොට දෙපැත්තෙන් මොනවද කුසලයේ කරන්න කලිනුත් ලෝභ මූල සිත් කරලා ඉවරලත් ලෝභ මූල සිත්. අන්නේ කුසලයේ දුර්වල වෙනවා. හේතු තුන යෙදිලා ත්‍රි හේතුක වුණාට කුසලයේ ත්‍රි හේතුක ඕමක බවට පත් වෙනවා. ඊළඟට දානේ දෙන්න යනකොට එක එක දේවල් ඒ කියන්නේ හිත හරියට විසිරිලා උද්දච්චයෙන් යුක්තයි. නැත්තම් විචිකිච්ඡාවෙන් යුක්තයි. ඊට පස්සේ දානේ දෙන වෙලාවෙත් ත්‍රි හේතුකව කරනවා. දානේ දීලා ඉවර වෙලත් හිත හරියට විසිරෙනවා. එක එක දේවල් කල්පනාව. එතකොට බලන්න දානි දෙන්න කලින් මෝහ මූල සිත් පහළ වෙනවා. දානි දීලා පස්සෙත් මෝහ මූල සිත් පහළ වෙනවා. දානි දෙන අවස්ථාවේ සතුටින් කර්මඵල අදහන නුවණින් අසංස්කාරිකව දෙනවා. නමුත් දෙපැත්ත අපිරිසිදුයි. අන්න ඒ නිසාත් ඒ ත්‍රි හේතුක කුසලයේ දුර්වල වෙනවා. දුර්වලයි. එතකොට අපි කියනවා ත්‍රි හේතුක ඕමක කුසලයක් කියලා. එතකොට ඊළඟට දානෙ දීලා ඉවරලා සමහරුන්ට තියෙන දානෙ දීලා ඉවර වෙලා පසුතැවෙනවා. අනේ මම මේක මෙහෙට දුන්නු දානි මම මේ අනාථ නිවාසයකට දුන්නා නම් කොච්චර හොඳයිද? වෙන කෙනෙකුට දුන්නා නම් කොච්චර හොඳයිද? අසවල් තැනටනේ මට දෙන්න තිබ්බේ. ඔන්න ඔය විදිහට පසුතැවෙනවා. මේ විදිහට පසුතැවෙනකොටත් අර කරන වෙලාවේදී ත්‍රි හේතුකව කරාට පසුතැවීම නිසා ඒ ත්‍රි හේතුක කුසලයේ දුර්වල වෙනවා. අන්න අපි කියනවා ත්‍රි හේතුක ඕමක කුසලයක් සිද්ධ වෙනවා කියලා. දැන් එතකොට බලන්න අපි ත්‍රි හේතුක කුසාසිත හතරක් කිව්වා. නේද? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික ඊළඟට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංස්කාරික. දොර සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංස්කාරික කුසල් සිතත් ওই විදිහටම ඕමක වෙනවා. ඒකේ තියෙන වෙනස කවුරු හරි කියලා කීම නිසා තමයි මේ දානි දෙන්න යන්නේ. එතකොට දානි දෙන්න කලින් මෙයාට අදහස් එනවා අනිත් අයට වඩා තමන් උසස් කෙනෙක් විදිහට පෙනී සිටින්න ඕනේ. ප්‍රශංසා ලබන්න ඕනේ. ඔය අදහසින් තමයි කරන්නේ. එතකොට මෙසේ කිරීම නිසා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංඛාරික ත්‍රි හේතුක කුසලයේ ඕමක කුසලයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් කුසලයේ කරන්න පෙරයි පසුයි අකුසල් සිත් පහළ වෙනවා. එහෙම නැත්නම් කුසලයේ කරලා ඉවරලා පසුතැවෙනවා. අන්න ඒ දෙවෙනි ත්‍රි හේතුක කුසල් සිතත් ඕමක වෙන හැටි. එහෙම නැත්නම් උපේක්ෂා සහගතව දානිය දෙන්නේ. අසංඛාරික හෝ සසංස්කාරිකව. ඒ දෙනකොටත් කෙනෙකුට තමන් සමාජයේ උසස් කෙනෙක් විදිහට පෙනී සිටින්න ප්‍රශංසා ලබන්න අනුන් පහත් කරන්න ඔන්න ඔය අදහසින් තමයි ගිහිල්ලා දානි දෙන්නේ. දෙන අවස්ථාවේදී උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරිකෝ සසංස්කාරික සිත පහළ වෙනවා. හැබැයි ත්‍රි හේතුක වුණාට දුර්වල සිතක් බවට පත් වෙනවා. අනේ ත්‍රි හේතුක ඕමක කුසලයක් සිදු වෙන හැටි. ඊළඟට ඒ උපේක්ෂා සහගතව කරන කුසලයට පෙරපසු අකුසල් සිත් පහළ වෙනවා. නැත්තම් පසුතැවෙනවා දීලා. මෙන්න මේ ක්‍රම වලින් උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරිකව සසංස්කාරික ත්‍රි හේතුක කුසල් සිත් දුර්වල කුසල් සිත් බවට පත් වෙනවා. ඊළඟට කෙනෙක් ඔය කියන විදිහට තමන් උසස් කරලා හිතන්නත් අනිත් අය පහත් කරලා හිතවන්නටවත් එහෙම නැත්තම් ඔය අදහසින් දන් දෙන්නේ නැහැ. පිරිසිදුවම ආනිසංස ගැන හිතලා කුසලයක් කියන අදහසින් දන් දෙනවා. එතකොට මෙන්න මේ ත්‍රි හේතුක කුසල් සිත උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙනවා. එහෙම නැත්තම් කුසල් කරන්න පෙරත් කුසල් ඒ දානිය දෙන්න පසුත් මේ අකුසල් සිත් පහළ වෙන්නේ නැහැ. ඒ කොහොමද? දානිය දෙන්න කලිනුත් හිතනවා අනේ මට දානියක් දෙන්න ලැබෙනවානි මොනතරම් වටිනවද කියලා බොහොම සතුටින් තමයි ඉන්නේ. දානි දෙන වෙලාවෙත් බොහොම සතුටින් කර්මඵල අදහන නුවණින් අසංඛාරිකව කරනවා. දානි දීලා පස්සෙත් කල්පනා කරනවා මට මේ සංසාරේ මේ වගේ දෙයක් අද දෙන්න ලැබුණ එක කොච්චර වටිනවද? මොනතරම් සංසාරයට උපකාර පිනක්ද මම මේ කරගත්තේ කියලා දානි දීලා ඉවර වෙලා සතුට වෙනවා. අන්නේ අවස්ථාවේදී අර සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික කුසලයේ මුලත් පිරිසිදුයි අගත් පිරිසිදුයි. ඒ නිසා මේ කුසලයේ
උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙනවා. උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙනවා. ඒ වගේම තව කෙනෙක් දානිය දීලා අවසානයේදී පසුතැවෙන්නේ නැහැ. සතුටු වෙනවා. මට මේ වගේ පිරිසකට දෙන්න ලැබුණනි කියලා. අන්න පසුතැවීම නොකරන නිසා අර කුසලයේ බලවත් වෙනවා. ওই විදිහටම උපේක්ෂා සහගත ත්‍රි හේතුක කුසල් සිත් දෙකටත් යොදලා අපි බලන්න ඕනේ. එතකොට ත්‍රි හේතුක කුසලයක් කරන අවස්ථාවේදී මම අර මුලින් කියපු ක්‍රම වලින් අපිරිසිදු භාවයක් නැතුව බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ආනිසංස ගැන හිතලා මම මේ කරන්නේ කුසලයක් නේ කියලා සතුටු වෙලා ඒ විදිහට කරොත් අන්න ඒ කුසලයේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙනවා. ඊළඟට ද්විහේතුක ඕමක කුසල් ගැන අපි බලමු. කර්මඵල අදහන නුවණ නැහැ. දානයක් දෙනවා. කර්මඵල මේකෙන් ඉතින් ආනිසංස ලැබෙනවා කියලා එහෙම දැනුමක් එයාට නැහැ. දානයක් දෙන්න අදහස පහළ වෙනවා. දානෙ දෙන්න කලින් දැන් මෙයාගේ අදහස තියෙන්නේ තමන්ගේ ගුණ වර්ණනා කරගන්න. අනිත් අය පහත් කරලා සලකන්න. ඉතින් මේ අදහසින් දානෙ දෙනවා. ඉතින් ඒ දෙනකොට පහළ වෙන්නේ මේ ද්විහේතුක කුසල් සිත්. සතුටින් නම් දෙන්නේ සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික හෝ සසංස්කාරික සිත. ඊළඟට එහෙම සතුටක් නැත්නම් උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික හෝ සසංස්කාරික සිත. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ තමාගේ ගුණ කියා ගැනීම අරමුණු කරගෙන ඔය කුසල් ද්විහේතුක සිත් හතරෙන් කොයි සිතකින් හෝ ඒ දානිය දුන්නා නම් ඒ සිත ඕමක කුසලයක් බවට පත් වෙනවා. නැත්නම් ද්විහේතුක ඕමක කුසල් සිතක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් මේ ද්විහේතුක කුසලයට කලින් නැත්නම් දානයට කලින් හෝ දානයට පසුව අර කියපු ලෝභ මූල සිත් හරි, දේශ මූල සිත් හරි, මෝහ මූල සිත් හරි පහළ වෙනවා. එතකොටත් ද්විහේතුක කුසලයේ ඕමක වෙනවා. දුර්වල වෙනවා. එහෙම නැත්නම් දානි දීලා ඉවර වෙලා ඒ ගැන හිතලා දුක් වෙනවා. එතකොටත් ද්විහේතුක කුසලයේ ඕමක බවට පත් වෙනවා. එතකොට ඕකේ අනිත් පැත්ත තමයි ප්‍රශංසා ලැබීම බලාපොරොත්තුවකුත් නැහැ. ඊට පස්සේ ඒ කුසලයේ පෙරපසු අවස්ථා දෙකම පිරිසිදුයි. පසුතැවෙන්නෙත් නැහැ දානි දීලා. අන්න එතකොට ද්විහේතුක කුසලය උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙනවා. උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙනවා. එතකොට බලන්න දැන් සමහරලාට අපිට කුසල් කරනකොට මෙන්න මේ වලින් අපිරිසිදු වෙන්න පුළුවන් කුසලේ. අපිරිසිදු වෙන්න පුළුවන්. දැන් ඔන්න සමහරලාවට අපි පින්කමක් දැකලා කියනවා මට මේ මමත් මේ විදිහ පින්කමක් කරන්න ඕනි කියලා. එහෙම නැත්නම් කියනවා ස්වාමීනි මෙන්න මෙච්චර විය පැහැදම් කරලා මට පින්කමක් කරන්න ඕනි. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ගෙදර ගියාට පස්සේ ඔන්න ලෝභසිත මතුවෙනවා. එතකොට මොකද කරන්නේ? මේක දැන් ඔන්න ටික ටික අපි අඩු කරනවා. ඊට පස්සේ පසුව ඊටාම අඩු වියදමකින් අර කුසලයේ කරන්න ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ කුසලයේ කරලා ඉවරෙලත් තව ටිකක් අඩු කරා නම් හොඳයි කියලා හිතෙනවා. අන්න බලන්න මේ අපේ කුසල් මේ දුර්වල වෙන හැටි. කුසලයේ දුර්වල වෙන හැටි. එහෙම නැත්නම් මොකද කරන්නේ? යම් ප්‍රමාණයකින් කරන්න හිතනවා. ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? Taman තනියම මෙච්චර බෑ. ඒ කියන්නේ මෙච්චර කරන්න හැකියාව තියද්දි මෙහෙම කරන්න බෑ කියලා ඔන්න අපි එකතු කරන්න ගන්නවා අනිත් අයගෙන්. හැකියාව තියද්දි තමන්ගේ මේ දායකත්වය අඩු කරන්න ගන්නවා. අඩු කරලා තමයි මේක කරන්නේ. අන්න කුසලයේ දුර්වලන හැටි. මේ විදිහට මේ අපේ කුසල් සිත් මේ ත්‍රි හේතුක වේවා ද්වි හේතුක වේවා දුර්වල වෙන හැටි අපි හොඳින් දැනගන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ කුසලයක් කරලා පස්සේ පසුතැවීම කියන එක අපිට සංසාරේ ආනිසංස ලැබෙනකොට පුදුම විදියට බලපානවා. පුදුම විදියට මේක බලපානවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තියෙන කතා ප්‍රවෘත්තියක් තියෙනවා.
ඉතින් ඒ කතා ප්‍රවෘත්තියේ පිරිස අහලත් ඇති මේ අපොත්තක සිටුවරයාගේ කතාව. අපොත්තක සිටුවරයාගේ කතාව. මේ අපොත්තක සිටුවරයා වාසය කරන්නේ මේ සැවැත් නුවර. අපොත්තක කියලා කියන්නේ දරුවෝ නැහැ කියන එක. දරුවෝ නැහැ. දරුවෝ නැති සිටුවරයෙක්. කියන්නේ තමන්ගේ පවුලේ දරුවෝ නැහැ. ඉතින් මේ අපොත්තක සිටුවරයා සැවැත් නුවර හිටපු සිටුවරයා. ඉතින් මහා ධනයක් තිබුණා. මේ සිටුවරයා මිය පරලෝ ගියා. සිටු භාර්යාව කලින්ම මිය යන්න ඇති. සිටුවරයා මිය ගියාට පස්සේ සැවැත් නුවර රාජ්‍ය පාලනය කරපු කොසොල් රජතුමා මොකද කරේ? විමසලා බැලුවා මේ සිටුවරයාට දරුවෝ ඉන්නවද? නැහැ. එහෙමනම් දරුවෝ නැත්තම් යමෙකුගේ තියෙන වස්තු අයිති වෙන්නේ රජතුමාට. ඉතින් රජතුමා ඊට පස්සේ මිය ගිහිල්ලා සිටුවරයා මිය ගිහිල්ලා දවස් 7කින් අර සිටු මාලිගාවේ තිබුණු සියලුම රන් රිදී මුතුමැණික් ආදී සියලුම වස්තු රජවාසලට ගෙන්න ගත්තා. රජතුමාගේ ගබඩාවට දාලා ඊට පස්සේ දවල් කාලයේදී රජතුමා එනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. මුණ ගැහෙන්න එනවා. ඉතින් ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ සැවැත් නුවර සිටුවරයා මිය ගියා. දැන් දවස් 7යි. අද මං මේ සිටු මන්දිරයේ තිබුණු සියලුම වස්තුව රජමාලිගාවේ ගබඩාවට ගෙන්නලා ඒ ගබඩාව පුරවලා තමයි මේ ආවේ. කියනවා ස්වාමීනි මේ සිටුවරයා ගත කරපු ජීවිතය හරි අමුතුයි. හරි අමුතු ජීවිතයක් ගත කරේ. කොහොමද? කියනවා තමන්ගේ සිටු මන්දිරයේ ඉන්න සේවකයෝ රත්තරන් භාජනයේට ඉතාම ප්‍රණීත ආහාර පාන දාලා ගෙනල්ලා සිටුවරයාට දෙනකොට සිටුවරයා බයිනවලු. මේවා මේ මිනිස්යාගේ කෑමද? මේවා මිනිස්සු කන කෑමද? කියලා බැනලා මේගොල්ලෝ එලවනවලු. එලවලා අර නියුඩු හාලේ බතකුයි ඒ වගේම මිරිස් සොද්දකුයි හදාගෙන තමයි මේ සිටුවරයා කන්නේ. සිටුවරයා කන්නේ මේ කැඩුණු හාලේ බතකුත් ඒ වගේම මිරිස් සොද්දකුත් හදාගෙන තමයි ආහාරයට ගන්න. ඉතින් කොච්චර රසවත් ආහාර ගෙනලා දුන්නත් ඒවට බයිනවලු. ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ සිටු මන්දිරේ හොඳ සැප පහසු වාහන තියෙනවා. නමුත් මේ සිටුවරයා යන්නේ කැඩුණු කරත් එකලු පරණ කරත් එක. අර වාහන ගෙනල්ලා දුන්නට පස්සේ මේවා මිනිස්සු පාවිච්චි කරන්නේ වෙයි කියලා ඒවා ප්‍රතික්ෂේප කරනවලු. මට හොඳ මේකයි කියලා. මට හොඳ මේ පරණ කරත්ති කියලා ඒගොල්ලෝ පාවිච්චි කරා. ඒ වගේම සිටු මන්දිරේ රෙදි ගබඩාවල තියෙන වටිනා ඇඳුම් ගෙනල්ලා දෙනකොට ඒ සේවකයන්ට බයිනවලු. මෙච්චර වටිනා ඇඳුම් මොනවටද? මට ඕව ඕනේ නැහැ. කියලා හරි ඉරිච්චි නැත්තම් කෑලි මූට්ටු කරලා මහපු මේ පරණ ඇඳුම්ලු අදින්නේ. මේවා තමයි හොඳ කියලා. ඒ වගේම තමයි ඉන්න තැන වුණත් අර වටිනාම තැනක ඉන්න කැමති නෑලු. මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා මේ ඊටාම ප්‍රියමනාප උසස් දේවල් වාහන ඒ වගේම ඇඳුම් පැළඳුම් ඒ වගේම ආහාර මේවා දෙනකොට මේවා සියල්ලම ප්‍රතික්ෂේප කරලා රළු කටුකොවුණු ආහාර ආදීලු ගන්න. ඉතින් මේක පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේට. ස්වාමීනි මේ සිටුවරයා මෙන්න මෙහෙම ජීවිතයක් නේ ගත කරේ. ඒ වගේම දරුවෝ හිටියෙත් නැහැ. ඉතින් අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ මහරජතුමනි පෙර සිදුවීමක් මං කියන්නම්. මේ සිටුවරයාගේ පෙර ජීවිතයක් ගැන මං කියන්නම්. රජතුමනි මේ සිටුවරයා පෙර සිටුවරයෙක් වෙලා හිටියා. අන්න ඒ කාලේ මේ තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ මේ සිටු මාලිගාවට පිණ්ඩපාතේ වඩිනවා එක දවසක්. ඉතින් කවදාවත් මේ සිටුවරයා
තමන්ගේ භාර්යාවටවත් කියන්නේ නැලු දානි ටිකක් දෙන්න කියලා. කියන්නේ නැහැ කියලා. ඉතින් එදා දවසේදී මේ තගරසිකේ පසේ බුදුරජාණන් වහන්සේ දැකලා මේ සිටුවරයා භාර්යාවට කියලා තියෙනවා මොන හරි ටිකක් දීලා යවන්න කියලා. දානි ටිකක් දෙන්න කියලා තියෙනවා. එතකොට බලන්න මේ අවස්ථාවේදී මේ සිටුවරයාට කුසල් සිතුවිලි පහළ වුණා. තමන් අතින් නොදුන්නත් දානි ටිකක් දෙන්න කියලා කිව්වා. දැන් සිටු බිරිඳ කල්පනා කරනවා මෙතෙක් කල මේ දානය කියන වචනය ගැනවත් කතා කරපු නැති සිටුවරයා අද කියනවා දානි ටිකක් දෙන්න කියලා. ඒ වෙලාවේ සිටු භාර්යාව බොහෝම සතුටටපත් වෙලා නැයි බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. බොහෝම සතුටටපත් වෙලා මොකද කරන්නේ? ඉතාම ප්‍රණීතාකාරයෙන් සකස් කරගත්තු මේ ආහාර අර තගරසිකී බුදුරජාණන් වහන්සේගේ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අරගෙන ඊට පුරවලා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ යනකොට මේ සිටුවරයා නැවත මුණ ගැහෙනවා. ඒ වෙලාවේදී සිටුවරයා බලන මොනවද දුන්නත් දන්නේ කියලා පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අරගෙන බලනවා. ඊළඟින් අන්න ඒ වෙලාවේදී ප්‍රණීත ආහාර පාන දීලා තියෙන බව දැනගෙන මේ වෙලාවේදී මේ සිටුවරයාට හිතේ ඇති වෙනවා කනස්සල්ලක්. කනස්සල්ලක් ඇති වෙනවා. ඒ වෙලාවේදී කියනවා වරමේතම් පිණ්ඩපාතං දාසාවා කම්මකාරාවා බුඤ්ජයෝ. තේහි ඉමම් බුඤ්ජිත්වා මයිහං කම්මං කරිස්සං. අනේ මේ දුන්නු දානේ ටික මගේ 16කට මේ කෑම ටික 16කට කම්කරුවෙකුට දුන්නා නම් කොච්චර හොඳයි. ඒ අය මේ ටික කාලය වෙලා මගේ වැඩක් හරි කරනවා. අයම්පන ගන්තා බුංජිත්වා නිද්දා ඉස්සති. උන්වහන්සේ මගේ දානි වළඳලා ගිහිල්ලා සතපෙයි. නට්ටෝ මේ පිණ්ඩපාත අනේ මගේ මේ ආහාර ටික නැති වුණානේ මට කියලා ඔන්න හිතනවා. ඒ වගේම පැහැදිලි කරනවා මේ ධනෙ හේතුවෙන් තමන්ගේ මල්ලිගේ පුතත් මැරුවා කියලා. මල්ලිගේ පුතාට ධනෙ ලැබෙයි කියලා මල්ලිගේ පුතා මැරුවා කියලා කියනවා. ඉතින් මෙන්න මෙතනදී පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ අර පසේ බුදුරජාණන් වහන්සේට මේ දානේ දෙන්න කියලා කියපු නිසා දානේ දෙවපු නිසා මේ සිටුවරයා මේ සංසාරේ ආත්මභාව 7කදී මේ සිටු තනතුර ලැබුණා කියලා. කියන්නේ 7 වාරයක් සිටු තනතුර ලැබුණාලු. ඒ 7 වාරෙම දරුවෝ නැහැලු. ඊට හේතුව තමයි අර මල්ලිගේ පුතා ධනේ හේතුවෙන් මරපු එක. ඒ වගේම තමයි මේ 7 වාරෙදිම මිය ගියාට පස්සේ අර ධනෙ ටික රජතුමාට අයිති වෙනවා රාජසන්තක වෙනවලු. අන්න බලන්න ධනෙ නිසා දරුවෙක් මැරුවා ධනෙ තියාගන්න කියලා මොකද වෙන්නේ? ඒ නිසා දරුවෝ ලැබෙන්නේ නැහැ. අර ධනෙ හැමදාම රාජසන්තක වෙනවා. එතකොට අර පසේ ජානනාසිට දානි දෙන්න කියපු නිසා සිටු තනතුර ලැබුණා. ඒ වගේම මහා ධනයකුත් තියෙනවා ලැබෙනවා. යාන වාහන ආදී මේ ඔක්කොම ලැබෙනවා. නමුත් දීලා ඉවර වෙලා පසුතැවුණු නිසා අර ලැබුණු වස්තුව පාවිච්චි කරන්න හිත දෙන්නේ නැහැ කියනවා. හිත දෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ එක තැනක පැහැදිලි කරන එක සූත්‍රයක මේ අල්ලාගත්තු සිතින් යුතුව දන් දෙනවා නම් ඒ තැනත්තාට සංසාරේ සැප සම්පත් ලැබෙනවා. හැබැයි ඒවා පාවිච්චි කරන්න හිත දෙන්නේ නැහැ කියලා. ඉතින් අර දරුවා මරපු නිසා කියනවා සංසාරේ තව බොහෝ ජීවිත ගානක් අපායේ දුක් විඳ කියලා. අපායේ දුක් විඳ. ඉතින් මෙන්න මේ කතාව බුදුරජාණන් වහන්සේ දා මේ රජතුමාට පැහැදිලි කරා. රජතුමාට පැහැදිලි කරා. රජතුමාට කියා සිටියා මේ අද දැන් මේ දවස් 7කට පෙර සිටුතුමා මිය පරලොව ගිහිල්ලා මහා රෞරව කියන නිරේ ඉපදුනා කියලා. මහා රෞරව නිරේ. පරණ කුසලයේ විපාකයේ ගෙවිලා ගියා. අලුත් කුසල් කරගත්තෙත් නෑ මේ සිටුවරයා මේ ජීවිතෙත්. ඒ නිසා අර පරණ කරපු අකුසල් වලට
ගිහිල්ලා නැවත මහා රවුරුව නිරේ ඉපදුනා කියලා. ඉතින් බලන්න මේ කුසල් සිත අපිරිසිදු වෙනකොට පසුතැවීම් වශයෙන් හෝ අපිරිසිදු වෙනකොට අර විපාකවල ඇතිවන වෙනස විපාක විඳීමේදී Tamanට එහෙම විපාක ඒ සැප සම්පත් විඳින්න හිත දෙන්නේ නැහැ. දැන් බලන්න මේ විදිහේ පුජ්‍යලයෝ ඉන්නවා. සැප සම්පත් තියෙනවා හැබැයි පරිහරණය කරන්න හිත දෙන්නේ නැහැ. ඒගොල්ලෝ දොස් කියනවා. එතකොට ඒවට හේතුව තමයි සංසාරේ දීලා ඉවර වෙලා පසුතැවෙනවා. ඊළඟට පැහැදිලි කරනවා දැන් මේ ජීවිතයේ දැන් අපි මනුෂ්‍යෝ වශයෙන් හෝ ඉපදෙන්නේ පෙර කුසලයක් නිසානේ. කුසල් කරා ඒකේ විපාක විදිහට. එතකොට නමුත් මේ ජීවිතයේ සමහරුන්ට තරහ වැඩි. සමහරුන්ට ලෝභය වැඩි. සමහරුන්ට මේ මෝහය නැත්නම් ප්‍රඥාව අඩුයි ගොඩක්. මෝහය වැඩි. එතකොට මෙන්න මේ ස්වરૂපය ඇති කරන්නේ කොහොමද? මේක කොහොමද වෙන්නේ කියන එක පැහැදිලි කරනවා. විශේෂයෙන්ම අර කුසල් කරනකොට කුසල් කරන්න කලින් ද්වේෂසිත පහළ වෙනවා නම් කුසල් කරන්න පස්සේ ද්වේෂසිත පහළ වෙනවා නම් එහෙමත් නැත්නම් අපි කියනවා ඒ කුසලයේ රැස් කරන වෙලාවේදී මේ ද්වේෂ නැමැති අකුසල් සිත් පහළ වෙනවා යාට. අන්නේ අකුසල් සිත් පෙරපසු වෙලා පහළ වීම නිසා එයාගේ කුසලේ දුර්වල වෙනවා. ඒ විතරක් නෙවෙයි එයා ඒ කුසල් සිතින් යම් දවසක එහි විපාකයේ විදිහට ඉපදුනොත් ඒ ඉපදුණු ජීවිතේ එයා ද්වේෂ චරිතයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එයාට ද්වේෂය ටිකක් වැඩි. දැන් සමහරු මොකද කරන්නේ කුසල් කරනකොට කුසල් කරන්න කලින් සහ අගින් අර විදිහේ ලෝභ සිතුවිලි පහළ වෙනවා. ඒ දෙන දේ සම්බන්ධේ වුණා ටිකක් ලෝභෙන් තමයි දෙන්නේ. අන්න එතකොට ඒ අය ඒ කරපු කුසලයෙන් උපදිනකොට ඒ අයගේ ජීවිතේ ටිකක් රාග චරිතයට බරයි. නැත්නම් අපි කියන ලෝභ චරිතයක්. ලෝභේ වැඩි අයට. ඊට පස්සේ සමහරුන්ට කුසල් කරනකොට මේ කරන්න පෙරත් කරලා පස්සෙත් මෝහසිත පහළ වෙනවා. මෝහයෙන් මිශ්‍රයි. ඉතින් අන්න ඒ බඳු අය අර මැදදි කුසාසිත පහළ වෙනවනේ. ඒ කුසාසිත වල විපාක විදියට මනුෂ්‍ය ලෝකවල හෝ ඉපදෙනකොට මේ ප්‍රඥාව මදයි කියලා කියනවා. අපි නැත්තම් කියන මෝහ චරිතයි කියලා. ඔන්න එතකොට දැන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ කුසලයක් කරනකොට අපි කොහොමද කරන්න ඕනි කියලා. ඒ නිසා අපි කුසලයක් කරනකොට ඇත්තටම මේ ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕනි. ඒ වගේම සෝමනස් සහගත වෙනවා නම් වඩා හොඳයි. ඒ වගේම අසංකාරික වෙනවා නම් වඩාත්ම හොඳයි. කොට අපි ගත්තොත් සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත තමයි බොහොම බලවත් සිත. එහෙමනම් අපි කල්පනා කරගන්නට ඕනි අපි කුසල් කරනවා. කුසල් කරනකොට කොහොමද මේ කුසලයේ සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් කරගන්නේ කියලා. මොකද මේ විදියට කුසල් කරොත් ඒ වලින් ලැබෙන විපාක ගැන අපි ඊළඟට කතා කරනවා. විපාක ගැන කතා කරනකොට තමයි අපිට තේරෙන්නේ මේ සසරින් නිදහස් වෙන්නට අපි මේ කුසල් ත්‍රි හේතුකවම හොඳට කළ යුතුයි නේද කියන එක අපිට තේරෙන්නේ සිහිපත් වෙනවා. හොඳට පැහැදිලි වෙනවා. මේ කුසලයේ නිවනට කොහොමද උපකාර වෙන්නේ කියන එක මනාව පැහැදිලි වෙනවා. එතකොට අපි නිරන්තරයෙන්ම කල්පනා කරන්නට ඕනි කරන කුසලයේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරිකව කරන්න. එතකොට කවුරුත් හොඳට සිහිපත් කරලා කුසලයක් ජීවිතේ මේ විදිහට කරගන්න ඕනි. එකක් නෙවෙයි කරන හැම එකක්ම කරන්න උත්සාහවත් වෙන්න. නමුත් එක අවස්ථාවක් හරි හොඳට හිතලා. ඒ කියන්නේ කුසලයේ කරන්න කලින් හිත හොඳට සතුටින් තියාගන්න ඕනි. කරන වෙලාවෙ සතුටින් තියාගන්න කරලා ඉවර වෙලත් හොඳට සතුටින් තියාගෙන හොඳට ඥානෙ යොදවලා ඒ කියන්නේ කරන කුසලයේ දැන් අපිට දානයක් දෙනවා නම් ආනිසංස හිත කරන්න පුළුවන්. එතකොට ඥාන සම්ප්‍රයුක්ත බව වැඩි බලවත් වෙනවා. ඒ වගේම හොඳට අසංකාරිකවම කුසලයේ කරන්න ඕනේ. එතකොට මෙන්න මේ කුසලයේ හොඳට මතක තියෙනවා.
හොඳට මතක තියෙනවා. මට මතකයි විදේශික පිරිසක් අපිට පිණ්ඩපාත දානි පූජා කරනකොට ඒගොල්ලොන්ගේ මේ ඥාන සම්ප්‍රයුක්ත බව ඇති කරගත්තේ කොහොමද කියන එක මට තේරුණා එතනදී. ඒගොල්ලෝ අර ගාථාවක් තියෙන ඒක කී තමයි දානි බෙදුවේ. මොකද්ද? යාදිසං වපතේ බීජං තාදිසං ලබතේ පලං. මෙන්න මේ ගාථාව කී. කල්යාණකාරී කල්යාණම් පාපකාරී පාපකම්. ඒ කියන්නේ යම් බඳු බීජ වැපිරුවොත් තමයි ඒහා අස්වැන්නක් ලැබෙන්නේ. කුසලයක් කරොත් කුසලයක්, අකුසලයක් කරොත් අකුසලයක්. මෙන්න මේ ගාථාව කී ඒගොල්ලෝ දාන බෙදුවා මට මතකයි. මට ඊට පස්සේ තමයි තේරුණේ මෙන්න ඥාන සම්ප්‍රයුක්ත බව උසස් කර ගැනීමට මේගොල්ලෝ කාගේ හරි ලැබපු උපදේශයක් මේක. අනුගමනය කරපු ක්‍රමයක්. ඉතින් ඒ විදිහට මේ ජීවිතයේ අපි කරන කුසලයේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික කරගන්නටම අපි උත්සාහවත් වෙන්න ඕනේ. අපි ඊළඟට විපාක ගැන ඊළඟ දවසේ කතා කරනකොට Tamanට ඒක හොඳට වැටහෙයි. හොඳ ජීවිතයක් ලබන්න, නිවන් දකින්න පදනමක් ඇති ජීවිතයක් ලබන්න මේ කුසලයේ කියන එක උත්කෘෂ්ඨ කුසලය කොච්චර උපකාරවත් වෙනවද කියලා. හොඳයි. එහෙමනම් අපි අද දවසේ පාඩම අභිධර්ම පාඩම මෙතකින් අපි අමාර කරනවා. කොට ඒ පාඩමට අදාළ ප්‍රශ්න තා ප්‍රශ්න 3ක් තියෙනවා. 4 5 6 කියන ප්‍රශ්න. කුසලයක් උසස් වීමට ඇති ප්‍රධාන කරුණ කුමක්ද? චේතනා අනුව කාමාවචර කුසලයේ කොතෙක් වේද? කුසලයක කුඩා මහත් බව මනින්නේ කෙසේද? මෙන්න මේ ප්‍රශ්න 3ටත් උත්තර ලියාගෙන එන්න. අපි ඊළඟ දවසේ ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරනවා මුලින්ම. හොඳයි. ඊළඟට අපිට තියෙන පාලි පාඩම. අපි ගිය සතියේ ශබ්ද කීපයක් දුන්නා වර්ණගන්න කියලා. ඉතින් මේ ශබ්දවල මුල් එක මනුස්ස ශබ්දේ. පුරුෂ ශබ්දේ විදිහට වර්ණගන්න කියලා අපි දුන්නේ. ඒ ලියලා තියෙන එක බලා ගන්න. පඨම විභක්තියේ මනුස්සෝ මිනිසා මනුස්සා මිනිස්සු. ဒုတိယ මනුස්සං මිනිසා මනුස්සේ මිනිසුන්. තතිය මනුස්සේන මිනිසා විසින් මනුස්සේබි මනුස්සේහි මිනිසුන් විසින්. චතුර්ථි මනුස්සාය මනුස්සස්ස මිනිසාට මනුස්සානං මිනිසුන්ට. මනුස්සා මනුස්සම්හා මනුස්සස්මා මිනිසා කෙරෙන්. මනුස්සේබි මනුස්සේහි මිනිසුන් කෙරෙන්. ඊළඟට චට්ටි මනුස්සස්ස මිනිසාගේ මනුස්සානං මිනිසුන්ගේ. මනුස්සේ මනුස්සම්හි මනුස්සස්මින් මිනිසා කෙරෙහි. මනුස්සේසු මිනිසුන් කෙරෙහි. මනුස්සේන මිනිසා කරනකොට. මනුස්සේබි මනුස්සේහි මිනිසුන් කරනකොට. මනුස්ස මනුස්සා මිනිසා මනුස්සා මිනිසුනි. ඊළඟට අපි බලමු මිත්ත ශබ්දේ. මිත්තෝ මිතුරා මිත්තා මිතුරෝ. මිත්තං මිතුරා මිත්තේ මිතුරන්. මිත්තේන මිතුරා විසින් මිත්තේබි මිත්තේහි මිතුරන් විසින්. මිත්තාය මිත්තස්ස මිතුරාට. මිත්තානං මිතුරන්ට. මිත්තා මිත්තම්හා මිත්තස්මා මිතුරා කෙරෙන්. මිත්තේබි මිත්තේහි මිතුරන් කෙරෙන්. මිත්තස්ස මිතුරාගේ. මිත්තානං මිතුරන්ගේ. මිත්තේ මිත්තම්හි මිත්තස්මින් මිතුරා කෙරෙහි. මිත්තේසු මිතුරන් කෙරෙහි. මිත්තේන මිතුරා කරනකොට. මිත්තේබි මිත්තේහි මිතුරන් කරනකොට. ආලපන මිත්ත මිත්තා මිතුරා මිත්තා මිතුරනි. ඊළඟට බහුපාල ශබ්දය. බහුපාලෝ බහුපාලා. බහුපාලෝ රජු බහුපාලා රජවරු. බහුපාලං රජු බහුපාලේ රජවරුන්. බහුපාලේන රජු විසින්. බහුපාලේබි බහුපාලේහි රජවරු විසින්. රජවරුන් විසින්.
බුහුපාලාය බුහුපාලස්ස රජුට බුහුපාලානන් රජවරුන්ට බුහුපාලා බුහුපාලම් හා බුහුපාලස්මා රජු කෙරෙන් බුහුපාලේබි බුහුපාලේහි රජවරු කෙරෙන් බුහුපාලස්ස රජුගේ බුහුපාලානං රජවරුන්ගේ බුහුපාලේ බුහුපාලම්හි බුහුපාලස්මින් රජු කෙරෙහි බුහුපාලේසු රජවරුන් කෙරෙහි බුහුපාලේන රජු කරනකොට බුහුපාලේබි බුහුපාලේහි රජවරුන් කරනකොට බුහුපාල බුහුපාලා රජතුමනි බුහුපාලා රජවරුනි. හොඳයි. එතකොට තවත් අපි එදා ශබ්ද මං හිතන්නේ තව 7ක් අපි දීලා තියෙනවා. අපි එක දවසේම ඔක්කොම කතා කරන්න. ඊළඟ දවසේ තවත් කොටසක් අපි ওই විදිහට සාකච්ඡා කරනවා. අද බලමු අපි මේ වර්තමාන ක්‍රියා සම්බන්ධයෙන්. දැන් ක්‍රියාවක් කියලා කියන්නේ සාමාන්‍ය යම් කිරීමක්. එහෙම නැත්නම් අපි වීමක්. එතකොට ඒ ක්‍රියා හඟවන්න පද තියෙනවා. ඒවට අපි කියනවා ක්‍රියාපද කියලා. යම් කිසි වීමක් හෝ කිරීමක් හඟවන පදවලට ක්‍රියාපද කියනවා. එතකොට මේ ක්‍රියාපදවල තියෙනවා වර්තමාන ක්‍රියාපද, අතීත ක්‍රියාපද, අනාගත ක්‍රියාපද කියලා. දැන් කරන ක්‍රියාවක්, දැන් වෙන දෙයක් හඟවන දෙයට අපි කියනවා වර්තමාන ක්‍රියාපද කියලා. අන්නේ වර්තමාන පාලි ක්‍රියාපද තමයි අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි නාම පදයක, දැන් අපි පුරුෂ ශබ්දය කියන්නේ නාම පදයක්. ඒ කියන්නේ යම් කිසි දෙයක් හඟවන පදයක්. ඒ නාම පදේ මූලයට අපි කිව්වා ශබ්දය කියලා. නැත්නම් ශබ්ද ප්‍රകൃතිය කියලා. එතකොට ඒක තමයි අපි කියේ පුරිස කියලා. ඒ පුරිස කියන ශබ්දයට ඕ එකතු වෙලා පුරිසෝ වුණා. ආ එකතු වෙලා පුරිසා වුණා. අන්න එතකොට විභක්තිගත පදයක් වුණා. මේ ක්‍රියාපදවලත් ඒ විදිහටම තියෙනවා ඒ ක්‍රියාවේ මූලය. අපි ඒකට කියනවා ධාතුව කියලා. ක්‍රියාපදේ මුල් අවස්ථාවට මූලයට කියනවා ධාතුව කියලා. ඒ ධාතුවට තමයි අකුරු එකතු කරලා අපි ක්‍රියාපදයක් හදාගන්නේ. අපි අද ගන්නේ මේ එක ධාතුවක්. මොකද්ද? එක කියන අපි පච. පච කියන ධාතුව. يعني පච කියන එක මේ ක්‍රියා මූලයක්. හොඳයි අපි බලමු. ඒ පච කියන ධාතුව වර්ණගෙන හැටි. එතකොට විභක්තිය ඒක වචන බහු වචන. දැන් අපි සාමාන්‍යයෙන් නාම පදවල නම් විභක්ති ගත්තේ පඨමා විභක්තිය, ဒုတိ යා විභක්තිය, තතියා විභක්තිය ඔය විදිහට. නමුත් මේ ක්‍රියාපද වර්ණම් වෙනකොට ඒ විදිහට නෙවෙන්නේ පඨම පුරිස. ඒ විදිහට මුල් එකේ එන්නේ. ඊළඟට මජ්ක්‍ධිම පුරිස, ඊළඟට උත්තම පුරිස. අන්න ඒ ක්‍රමයට තමයි එන්නේ. එතකොට විභක්ති 3යි. අපි බලමු පඨම පුරුෂයේ කොහොමද පච ධාතුව යෙදෙන්නේ. අන්න පචති කියලා. එතකොට අර්ථය පිසයි. කියන්නේ උයයි කියන එක. ඊළඟට පචාන්ති බහුවචනේ. පිසත් නැත්නම් උයත්. ඊළඟට මජ්ක්‍ධිම පුරුෂ. පචසි. ඒකේ අර්ථය තමයි පිසහි කියන එක. ඊළඟට පචතහ. පිසහු සිංහල අර්ථය. ඊළඟට උත්තම පුරුෂ අවසාන එක. පචාමි පිසමි. ඊළඟට පචාම පිසමු. අර්ථය එහෙමයි එන්නේ. එතකොට බලන්න මේ පච කියන ධාතුවට කොයි අක්ෂර එකතු වෙලාද මේ හැදිලා තියෙන පද. පච කියන ධාතුවට තී එකතු වෙලා පචති කියලා හැදෙනවා. ඊළඟට පච කියන ධාතුවට න්ති එකතු වෙලා පචන්ති කියලා හැදෙනවා. ඊළඟට පච කියන ධාතුවට සී එකතු වෙලා පචසී කියලා හැදෙනවා. ඊළඟට ත එකතු වෙලා පචතහ කියලා හැදෙනවා. ඊළඟට ආමි කියන මේ කොටස එකතු වෙලා පචාමි කියලා හැදෙනවා. ආම කියන කොටස එකතු වෙලා පචාම කියලා හැදෙනවා. ඔන්න පචති පචන්ති පචසී පචත පචාමි පචාම. දැන් මේ අද ඔය දුන්නු කොටස තමන් අධ්‍යයනය කරන්න. කියන්නේ බලන්න මේක කොහොමද හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔය පචති පචන්ති කියන ටික මතක තියාගන්න ඕනේ.
පඨම පුරුෂේ පච්චති පචන්ති. අර්ථය මොකක්ද? පිසයි පිසත්. ඊට මජ්ක්‍ධිම පුරුෂේ පච්චසි පචත. අර්ථය පිසහි පිසහු. ඊළඟට උත්තම පුරුෂේ පචාමි පචාම. අර්ථය පිසමි පිසමු. ඔන්න ඕක පාඩම් කරගන්න ඕනේ. ඒ වගේ මේ අකුරු එකතු වෙලා සැකසීලා තියෙන ක්‍රමේ මේ ක්‍රියාපද සැකසීලා තියෙන ක්‍රමයක් බලන්න. ඒකට අපි ඊළඟ දවසේ ක්‍රියාපද කොටසක් සකස් කරන්න දෙනවා. එතෙක් මේ ටික තමන් මතක තියාගෙන අධ්‍යයනය කරන්න. හොඳයි. එහෙමනම් අපි අද පාලි පාඩමත් මෙතකින් හමාර කරනවා. අපි අභිධර්මයේ කාමාවචර කුසල් සිත් ගැන ඉගෙන ගත්තා, විස්තර කරගත්තා. ඒ වගේම පාලි ඉගෙන ගත්තා. මේ තුලින් අපි අද රැස් කරගන්න යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ගේ බලයෙන් ශක්තියෙන් ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් මේ ධර්මයන් දැන කියා ගන්න, අවබෝධ කරගන්නට, සම්‍යක් දෘෂ්ටිය තව තවත් දියුණු කරගන්න හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, වීරිය සැලසේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම ප්‍රාර්ථනා පරිදුතුම් බෝධි ඥානයකින් නිවනින් සැනසෙන්න මේ උතුම් පුණ්‍ය ශක්තියත් එකසේම හේතුපනිෂ්ඨේ වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්මයන් කියා දුන්න අපේ ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත්, ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත්, ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලය ධනය ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලන් බවින් පසු වන හැම දිනාටමත්, ඒ වගේම මේ වැඩසටහන විකාශනය කිරීම සඳහා ප්‍රමුඛත්වය අරගෙන කටයුතු කරන හැම දිනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ජීවිතයට ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර උතුම් නිවනින් සැනසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මිය පරලෝකෝස පින් බලාපොරොත්තුෙන් පසු වන හැමටත් මේ පින් දැනේවා පෙනේවා. මෙපින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයට පත් වෙත්වා. සම්බුද්ධ ශාසනය රකිත්වා. තම තමන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙන කෙලවර උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. අප හැම දිනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසු මේ වාක්‍යය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. අද දවසේත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ උතුම් වැඩසටහනට ආචාර්යත්වය මාර්ගෝපදේශකත්වය සපයමින් කුසල් සිත් පිළිබඳව කුසල් සිත් ප්‍රායෝගිකව යෙදෙන ආකාරය පිළිබඳව විශේෂයෙන්ම වඩාත්ම අර්ථ සම්පන්නව නිවැරදිව කුසලයක් සිදු කරගන්නා ආකාරය පිළිබඳව ඒ කුසලය නිවනට යොමු කරගන්න ආකාරය පිළිබඳව මැනවින් කියා දෙන්නට යෙදුණා. ඒ නිසාවෙන් අද දවසේත් මේ වැඩසටහනට සහ සම්බන්ධ වුණු ඔබට තමන් ලබාගත් මේ වටිනා මනුෂ්‍ය ජීවිතය වඩාත් අර්ථ සම්පන්න කරගන්නත් ඒ වගේම නිවන කරා යොමු කරන්නටත් ඒකාන්තයෙන් අද දිනේ වැඩසටහන හේතුපනිශ්‍රේ වුණු බව අපි ඒකාන්තයෙන් දන්නවා. ඒ නිසාවෙන් අද දවසේ මේ උතුම් වැඩසටහනට අපට මාර්ගෝපදේශකත්වය සැපුවා වූ බොහෝමත්ම වෙහෙස මහන්සියෙන් මේ කාරණා පැහැදිලි කරග දෙන්නට මහත් වෙහෙසක් ගත්තා වූ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඔබ අප සෑම සියලු දෙනාම එක්ක මේ පාඩම ඉගෙන ගැනීමෙන් ඒ වගේම බොහෝ දෙනාට මේ ධර්ම දාණය බෙදා දීමට උත්සාහ කිරීමෙන් බොහෝ දෙනාට මේ ධර්මය දැන ගැනීමට සැලැස්වීමෙන් ජනිත කරගත්තා වූ සකල විපුල කුසල සම්භාර ශක්තියම
ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදර සිතින් අනුමෝදන් කරමු. මේ උදාාරතර කුසලානුභාව බලයෙන් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී තිර ජීවනය සැලසේවා. කායික මානසික සැනසෙල්ල උදාපත් වේවා. මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසම මේ බුද්ධ ශාසනයට වැඩ පිණිසම උන්වහන්සේ ගන්නා මේ මහත් වූ උත්සාහය මේ සිදු කරගෙන යන මහත් මෙහෙවර තව චිරාත් කාලයක් සාර්ථකව සිදු කරමින් ගිහි පැවිදි බොහෝ දෙනාට සුවසේම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගන්නට දැන කියා ගන්නට ඒ තුලින් චතුරතර වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රතිවේද කර ගන්නට මාර්ගය සලසා දෙන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට හැකියාව ශක්තිය බලය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමින් ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් කරමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදා. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං. සාදු කාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සුපත්තේවා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං. සුපත්තේවා. අද දවසේ මේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 12 වෙනි පාඩම මේ ආකාරයෙන් අපි අවසන් කරන්නට යෙදෙනවා. මින් අනතුරුව අද දවසේ අපේ ප්‍රශ්න සාකච්ඡාව සඳහා වැඩසටහන විවෘත වෙනවා. ඒ නිසාවෙන් මෙතෙන් පටන් මෙතෙක් සාකච්ඡා කරන්නට යෙදුණු අභිධර්ම පාඩම් 12ට අදාළව එනම් කුසල් සිත් අකුසල් සිත් පිළිබඳව කුසල් සිත් පිළිබඳව විපාක සිත් අකුසල අහේතුක සිත් පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන්නට යෙදුණු කාරණා පිළිබඳව ඒ ආශ්‍රිත ප්‍රශ්නත් යොමු කරන්නට ඔබට අවස්ථාව තිබෙනවා. නිසා අද දවසට નિયમિત පාඩම අධ්‍යයනය කිරීමේ කටයුත්ත මෙතනින් අපි නිමා කරන්නට යෙදෙනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.